right සුබෝදෑසනක් හැමෝටම අයිබෝන් අයිබෝන් සර් right මේ උදේ පාන්දර අවවාද තමයි දෙන්න තියෙන්නේ පටන් ගන්නකොටම මේ මොකද්ද කාට හරි ලොගින් ප්‍රශ්නයක් තියෙනවා නම් මම කිව්වා කතා කරන්න කියලා කලින් 8:00 වෙනකන් ඉන්න නැතුව ගෲප් එකේ ඇලර්ට් එකේ ඉන්න හැමතිස්සෙම පුතේ මේ පුරුදු කරන්නේ මැනේජ්මන්ට් එක වෙන මොකක්වත් නෙමෙයි. ඔයගොල්ලෝ මැනේජ්මන්ට් කරන්න පටන් ගත්තේ නැත්නම් තමන්ගේ ලයිෆ් එක A level exam එක විනාශ කරගන්නවා. ඒක අපි අත්දැකීමෙන් කියන පුතේ අපිත් එක්ක සම්බන්ධ වෙන ශිෂ්‍යයන්ගේ අපි දැකලා තියෙන ඕන තරම් අපි කියන දේවල් සතු පහකට ගණන් ගන්නෑ. තමන් හිතන් ඉන්නේ මහා තැනක ඉන්නවා කියලා. නමුත් මතක තියාගන්න O level exam එක difference from A level. මහා වෙනසක් තියෙනවා. ඒ වෙනස ඇතුලේ ඔයාලට achievement එකක් ගන්න නම් ඔය අනිවාර්යෙන් performance හදා ගන්න වෙනවා. performance හදා ගන්නකොට class එකට attend වෙන විදිය important. මොකද අපි physical class එක නෙමෙයි ඉන්නවා. මං ගාවට ආවනම් මම උගන්වන විදියයි දැන් උගන්වන විදියයි වහම වෙනස්. ඒක නිසා communication එක අපිට ඉතාමත් වැදගත් වෙනවා. ඒක නිසා ආදරෙන් කියන්නේ නැවත වරක් තමන්ගේ communication හදන්න. මොකද මම සල්ලි පස්සේ දුවන මිනිස්සෙක් නෙමෙයි. හරිද? කාට හරි ලොග් වෙන්න බැරි නම් අපි කවදාවත් කියන්නේ නැහැ පුතේ පන්ති දෙන්න එපා කියලා. අපි දෙනවා link එක. දැන් අදත් මම ඔයගොල්ලෝගේ link එක group එකට දැම්ම අන්තිම මොහොතේ. නමුත් මම ඉස්සෙල්ලා විනාඩි 10 ඇතුළත try කරේ ඔයගොල්ලෝ තියෙන proper નિયમિત ක්‍රමයට එනවද කියලා බලන්න. ඒක ඔයගොල්ලෝගේ හැදුන්නේ නැත්නම් පුතේ ඔයගොල්ලෝ ජීවිතේ කවදාවත් හැදෙන්නේ නැහැ. හරිද? බයිනෝ නෙමෙයි අවවාදයක් කරන්නේ. ඒ කියන්නේ ඇත්තම කතාව තමන්ගේ සාමාන්‍ය ජීවිතේ ලයිට් බිලක් වතුර බිලක්වත් වෙලාවට ගෙවන්න නැහැ. ඊට පස්සේ මහා කාලකන්නිකමකට අපි යන්නේ. ඒක නිසා අපි ඉස්සෙල්ලාම හැදෙන්න ඕනේ වෙලාවට වැඩ කරන්න සහ හරියට වැඩ කරන විදිය. පන්තියට කට් කරන්න නැතුව එන්න ඕනේ. ඒක මගේ නීතියක්. හරිද? ඒක ඉෂුව එකක් තියෙනවා නම් කලින් අපිට කියන්න. අපි ඒකට අවශ්‍ය දේවල් සම්පාදනය කරන කිසිම පැකිලීමක් නැතුව. හරි. ඒක අපි දැන් ඉවරයි. හරිද? මොකද ඒ විනාඩි 5 10 මම හරියට බිසි වෙනවා එතකොට. ඒ මොකද මම තනියෙන් මේ වැඩ ටික ඔක්කොම කරන්නේ. අනිත් එක මම ඔයගොල්ලන්ට අලුත් concept එකක් ගෙනාවා මේ මාසේ. මොකද මම ඇවිදින ප්‍රමාණය අඩු කරන්න මම තීරණය කරා. ඒකෙන් ඕගොල්ලෝ ඇවිදින ප්‍රමාණයත් සැලකුණු විදියට අඩු වෙනවා. හේතුව ඕගොල්ලෝගේ ගෙදරටම තැපෑල හරහා ටියුට් එක ලැබෙන සැලසුකෝ බලන්න මට මේ වෙනකොට ටියුට් ලැබිච්ච අය ඉන්නවද? අත උස්සන බලන්න. මේ වෙනකොට ටියුට් ලැබිච්ච අය ඔව් සැලකියුතු ප්‍රමාණයකට ලැබිලා ඇති අනිත් අයගේ ටිකක් ලැබෙවි මට ඒ ටියුට්ස් ටික ලැබෙන්න නම් පුතේ ඔයාගේ නම හරියට දාන්න හරිද ඇඩ්‍රස් එක හරියට දාන්න ඒක කරේ ඕගොල්ලෝගේ මූවමන්ට්ස් අඩු කරා අපි දන්නවා මේ වෙලාවේ අර ඩෙල්ටා කියන ප්‍රභේදය ඇවිල්ලා මහා විනාශයක් කරමින් යන්නේ අපිට තාම දැනෙන්නේ නැත්තේ අපේ කවුරුවත් මේකට ගොදුරු වෙච්ච නැති නිසා හැබැයි ඔබේ පවුලේ කවුරු හරි ගොදුරු වුණොත් ඔයාට හදන එකක් නැහැ ඔයාගේ දෙමව්පියෝ වයසයි සමහර ලාවට ඒගොල්ලන්ට හැදුනොත් වැක්සින් දෙක නෙමෙයි 3 ගැහුවත් සමහර විට මරණය උරුම වෙන්න පුළුවන්. ඒක නිසා අපි ඒකටත් හොඳින් මුහුණ දීලා අපේ අධ්‍යාපනයත් හරියට කරගෙන යන්න. මොකද වසංගතයක් නිසා අපිට අපේ දේවල් නවත්තන්න බෑ. අපි මරණකම් කරන්නේ දිනු වෙන උත්සාහ කරන එකනේ. ඒ මාර්ගය යන්න ඕනේ. ඒක නිසා ඒකට ගත්ත පුංචි උත්සාහයක් ඒකේ හැබැයි මෙහෙම දෙයක් වාසියක් තිබුණා. මට කියන්නේ ඕගොල්ලන්ට නොලැබිච්ච ටියුට්ස් ඔක්කොම මම අහලා යවුවා. මං ගාව තියෙන ඒවා. දැනට ඉතිහාස ටියුට් එක ඉවර වෙලා තියෙන්නේ අතරින්. අනිත් ඒවා ඔක්කොම ඒවා එතකොට තමන් මැසේජ් එක කරනකොට මං ගාව තියෙන නෝට්ස් එක මොනවද ටියුට්ස් එක මොනවද කියලා හරියට කියන්න. එතකොට මට හරි පහසුයි මේ හින්දා මේ වැඩේ මැනේජ් කරන්න. හරි. දැන් ඒ දේවල් ටික හරිය එන්න මින් ඉදිරියට කරනකොට හැමතිස්සෙම ඕගොල්ලෝ ඩිසිප්ලින් එක හදා ගන්න හරියට. එතකොට පන්ති ඉන්නකොට නිකන් සර්ට් නැතුව රෙදි නැතුව ඉන්න ලෑස්ති වෙන්න එපා. පන්ති ඉන්නා වගේම ගෙදරදී මේසයක් ගාව වඩලා ලස්සනට මේකට අවධානය යොමු කරන්න. මොකද මේ ඩ්‍රොවින් පාඩමින් ඔයගොල්ලෝගේ මොළය ඕපන් කරන්න හදන්නේ. මනස ඕපන් කරන්න හදන්නේ. ඒක හරියට ඕපන් වුණොත් පුතේ මට උඹලගේ ඉතුරු දේවල් ටික කියන එක හරිය පහසු වෙනවා. දැන් මෙතන ඉන්නවා නම් මුලින් සම්බන්ධ වෙච්ච නැති කට්ටිය මම ඒගොල්ලන්ට කිව්වා වහාම පරණ වීඩියෝස් ටික ගන්න. හරිද? ඒගොල්ලන්ට උගන්වන්න නම් බැරි නම් මොකක් කර තියෙනවා පරණ වීඩියෝස් ටික අරගෙන notes complete කරන්න මං හිතන්නේ තනමල්ලින් ළමයි දෙන්නෙක් join වුණා මං හිතන්නේ අහගෙන ඉන්නවත් දන්නේ නැහැ තනමල්ලිල දෙන්න ඉන්නවද හම්බෙ ගමුව මට පොඩක් කියන්න මයික් ඔන් කරලා ඔව් සර්
right ඔව් සර්. ඕගොල්ලෝ තාක්ෂණ කියනකො වීඩියෝස් ටිකෙන් කොහොමද වැඩේ කොට දාගත්තේ කියලා වීඩියෝස් ටික බලලා ඉවරලා මේ නෝට් ටික සම්පූර්ණ කරගත්තා. ඔක්කොම තේරෙනවා සර් හොඳට. අවුලක් නැහැ වැඩේ කොට දාගන්න පුළුවන් පුළුවන් සර්. right මට ඒ ඔව් සර්. confidence එක තමයි ඕනේ මොකද ඔයාලට confidence නැත්නම් අපි ඒ confidence එක හදන්න ඕනේ ඒ හදන්න තමයි අපි මේ උත්සාහ කරන්නේ මොකද තමන්ගේ self confidence හදුන්න නැත්නම් මාව මත depend වෙන්න එපා මට පුළුවන් පුතේ ඔයාලට අධ්‍යාපනය කියලා දෙන්න විතරයි සහ කරන විදිය කියලා දෙන්නයි ඔයා තමයි වැඩේ කරන්න ඕනේ ඔයා වැඩ කරොත් ඔයාලට රීච් කරන්න පුළුවන් මෙන්න මේක A+ එකක් හරිද මේක රීච් කරන්න නම් ඔයාලට මහා වැඩ ගොඩක් තියෙනවා කරන්න මොකද ඒකක් දාන්න නැතුව මේ වැඩේ කරන්න බෑ කියන්නේ ඔයාලට තියෙන හැකියාවක් ඒ හැකියාව පාවිච්චි කරන්න ඒ හැකියාව පාවිච්චි කරලා ඔයාගේ ටාගට් එකේ A+ එකට යන්න ඒ නෙමෙයි A+ හැබැයි මට A+ එකක් කරන් දෙන්න බෑ මට ඒ පසුබිම විතරයි හදන්න පුළුවන් ඔබ මහන්සි වුණොත් ඔයාගේ A+ එකේ එතකොට ඔයගොල්ලෝ දෙමව්පියෝ සතුටු වෙයි ඔයාගේ ජීවිතය සාර්ථක වෙයි ඒක නිසා වෙන පන්ති වල වගේ තෙල් ගහලා අර මේ කරලා බොරු කියලා ඕගොල්ලෝ තියාගන්න කිසිම මොනවක් නැහැ. මාව රීච් කරන්න බැරි නම් මාව රීඩ් කරන්න බැරි නම් මගේ ලැන්ග්වේජ් එක තේරෙන්නේ නැත්නම් වහම මාව අයින් කරන්න. රයිට්? මගේ මේ ලැන්ග්වේජ් එක ඔයාලට තේරෙන්නේ නැත්නම් වහම අයින් කරන්න. ඒක තමයි හොඳම සොලියුෂන් එක. ඒක නිසා බොරුවට සර් ගාව නතර වෙන්න. සර් ගේ පන්ති ඉන්න ඒ ඕනේ නැහැ. මොකද ඔයා සල්ලි වේදම් කරන්නේ ඔයාගේ දෙමව්පියෝ සල්ලි වේදම්. අම්මට කියන්න සර් කියන එක තේරෙන්නේ නැහැ. හැබැයි හිතට එකගව කියන්න පුතේ. මට මේක තේරෙනවද නැද්ද ඒ කොන්ෆිඩන්ස් එක අපිව මහතන මාව ගේනවා මහතනකට හේතුව ඇයි මේ මීඩියම් එක අපි ඉස්සර පාවිච්චි කරපු මීඩියම් එක නෙමෙයි ඒකෙදි වාගේ ෆීඩ්බැක් එක most important ඒක තමයි අපිට වැදගත් මොකද ඔයාලට තේරෙනවද නැද්ද කියන එක මට ළඟට ඇවිල්ලා බලන්න විදියක් නැහැ ඔයාගේ වචන විතරයි මට ඇහෙන්නේ ඔයා එවන ඩ්‍රොවින් එකක් විතරයි මට බලන්න පුළුවන් දැනට ඒක නිසා ඒ කමියුනිකේෂන් එක හරියට තියාගන්න රයිට් උදේ පාන්දර අවවාද ටික ඇති අපි වැඩේට වහිමු දැන් මට කියන්න ගිය සතියේ මම අවසානට මට මතක විදිහට කියලා දුන්නේ ඔයගොල්ලන්ට සංගීතාර ආධාරයෙන් ඩ්‍රොවින් එකක් තත්ත්වයන් නිර්මාණය කිරීම. ඒක නේද? ආ ෆස්ට් ඇන්ගල් එක ගැන කියලා දුන්නා නේද? ඔව් සර්. ඔව් රයිට්. ඒකේ ඉෂුස් තියෙන අය කවුරු හරි ඉන්නවා නම් දැන් පර්සනල් හරි කමක් නැහැ පන්තියෙන් පස්සේ මට මැසේජ් කරලා අදාළ දේ කරන්න. ඊළඟ කාරණේ මම ඔයගොල්ලන්ට දුන්නා අද අපි අමුතු වැඩක් කරනවා කියෝනේ. මෙන්න මේ ටියුට් එකේ එන්න ඕනේ මේක සිවිල් ඉංජිනේරු විද්‍යාව. ටියුට් එක කෝස්ට් එකේ එන්න ඕනේ බේසික් සිවිල් කන්ස්ට්‍රක්ෂන් කියන එක. මේක ටියුට් එක ලැබුණත් නැතත් මම අද වැඩේ පටන් ගන්නවා. ඒක නිසා ඔයගොල්ලෝගේ 10:00 ඔයගොල්ලෝ ලීව් කරලා පැය භාගයක ඉන්ටර්වල් එකක් දීලා 11 ඉඳලා ආපහු අලුත් පාඩමක් පටන් ගන්න. ටිකක් හැබැයි අපි එතකොට අනිත් අයට වඩා ඉස්සරහට ගිහින්. ඒකනේ වෙන්නත් ඕනේ. අපි ඉස්සරහට යන්න අපිත් එක්ක ඉන්න කණ්ඩායම ඇදගෙන යනවා. එතකොට ඕගොල්ලෝ මාත් එක්ක එනවනම් ඕගොල්ලෝ රීච් කරනවා අනිත් ප්‍රජාවට ඉස්සරහට. ඒක මට කිසිම අදාළත්වයක් නැහැ. මේ වෙලාවේ ඉගෙන ගන්න ඕනේ කියන සංකල්පයේ තියෙන වැඩේ කරන්න ඕනේ කියන අදහස තියෙන පුජ්‍යලිය පිරිසක් තමයි දැන් ඉන්නේ. ගෲප් එකේ මම හිතන්නේ 100 රීච් කරා. නමුත් ඔන්ලයින් එකට මම හිතන්නේ මේ වෙලාවේ ඇවිල්ලා තින්නේ 52යි. ඉතුරු 52 ගෲප් එකේ ඉන්න මම දන්නේ කොහෙද ඉන්නේ මොනවද කරන්නේ මෙහෙමයි. O level ප්‍රතිඵල එනකම් බලන් ඉන්නවා කියලා කියන මහා විකාරයක්. ඒක තව මාස කීයකින් එයිද කියලා දන්නේ නැහැ. නමුත් ඔයාලට තියෙන හොඳම දේ මේක මේ ඇඩ්වාන්ටේජ් එක අරගෙන එන පිරිසට වඩා ඉස්සරහට. මොකද මේක තරංකාරී එක්සෑම් එකක්. එක ලකුණෙන් තමයිගේ ජීවිතය වෙනස් වෙනවා. යාළුවාට එක ලකුණයි මට එක ලකුණයි වෙනස් වුණොත් සමහරට විශ්වවිද්‍යාලය යනවද නැද්ද කියලා තීරණය කරන්න පුළුවන්. ඒක ඔයාලට වඩා අපේ ළමයි අපිට කියන දේවල් වලින් අපි අත්දැකලා දෙනවා. මම අද දවස් ඇතුළත එක උදාහරණයක් කියන්නම්. මගදී පාඩම කරන ගමන් 0.01ක Z ස්කෝර් එක නිසා ජීවිතේ වෙනස් වෙච්ච දරුවෙක්ගේ. හරිද? ඒක කියන්න ඕනද? හරි. හරි. එහෙමනම් දැන් ඔයගොල්ලෝ මෙච්චර දවසක් ඩ්‍රොවින් ගැන කතා කරා. නේද? අපි සයිඩ් එක යන්දා ෆ්‍රන්ට් එක යන්දා නේද? ප්ලෑන් එක යන්දා ඔහොම ඒවා යන්දා. මම අදපු විදිය හරිද මන්ද? නිකන් ෆස්ට් ඇන්ගල් එකට අදාළව. මේ බලන්න. මෙහෙම වස්තුවක් දුන්නාට පස්සේ right මෙහෙම වස්තුවක් දුන්නාට පස්සේ දරුවෝ මේක ඉදිරි පෙනුම දාලා මම මේක ඇන්දේ අපි මේක හැඩතලේ විතරයි නෑන්දේ නේද? මේක ෆ්‍රන්ට් එක කිව්වා මේක සයිඩ් එක කිව්වා මේක ප්ලෑන් එක. කොහොමද සයිඩ් එක ආවේ? මෙන්න මෙතෙන්ට සයිඩ් එක ගෙනාවා.
මෙතෙන්ට ෆ්‍රන්ට් එක ගෙනාවා. නේද? මෙතෙන්ට ප්ලෑන් එක අරන් ගියා. දැන් පුතේ මේ රූප තුන ඇඳලා දැන් ඇයි අපි ඩ්‍රොවින් අඳින්නේ? ඇයි අපි ඩ්‍රොවින් අඳින්නේ? ඇයි අපි ඩ්‍රොවින් අඳින්නේ? කියන කවුරු හරි ඇයි අපි පුතේ ඩ්‍රොවින් අඳින්නේ? මම පාඩම මුලදීම කියලා දුන්නා. ඇයි අපි ඩ්‍රොවින් අඳින්නේ? කවුරු හරි කියන්නේ? නෑ පුතේ අදින් ඩ්‍රොවින් ඉවරද කියලා අහනවා. ඩ්‍රොවින් වල පටන් ගත්ත විතරයි අපි තාම. මුල් තියරි ටික කියලා දීලා ඩ්‍රොවින් වල පටන් ගත්ත විතරයි. දැන් මේ ටික තේරෙන්නේ නැති වෙයි අද ආවනම්. හැබැයි අහන්න. ඔයාලට කොට දාගන්න එක්කෙනෙක් අහලා තිබ්බ අදින් ඩ්‍රොවින් ඉවරද කියලා. තාම පුතේ කියලා දුන්න ඩ්‍රොවින් වල අයන්න විතරයි. හරිද? දවසෙන් ඩ්‍රොවින් ඉවර කරන පන්ති තියෙන්න පුළුවන්. මාත් එක්කෙන් බෑ අඩුම ගානේ මාස දැන් අපි හිතන මාසයකට වැඩි කරලා තියෙනවා. තව මාස එකමාරක්වත් අදින්න යන ඩ්‍රොවින් ටික ඉවර කරන්න. හැබැයි මෙතනින් පස්සේ පොඩයි ස්පීඩ් යනවා අපි. ඇයි? ඔයාලා දැන් වැඩේ අල්ලගෙන තියෙන්නේ. අපි ෆස්ට් ඇන්ගල් අදිනවා, තර්ඩ් ඇන්ගල් අදිනවා, රොටේෂන් ඩ්‍රොවින් අදිනවා, ක්‍රොස් සෙක්ෂනල් ඩ්‍රොවින් අදිනවා. තව තියෙනවා. හරිද? ඊළඟට මූලික ජ්‍යාමිතික නිර්මාණ තියෙනවා. ඒක නිසා සිලබස් එක හරියට කරනවා. අද ෆස්ට් ඇන්ගල් වල යම් තැනක ආවේ. හැබැයි අහගෙන ඉන්න කිසි ගැටලුවක් නැහැ. මොකද අද මම කියලා දෙන්නේ මිනුම් දාන විදිය. අලුත්ම දෙයක්. හැබැයි මම මේ අහන්නේ ඒක පැහැදිලි කරන්න. ඇයි පුතේ අපි ඩ්‍රොවින් අඳින්නේ? කියන්න කවුද? චතුම්, පූර්ණිමා පොඩි සද්දඩියක් එළියනවා ගණන් ගන්න එපා වැඩ එළියේ. ඔයගොල්ලෝ ඩිස්ටර්බ් නැහැ නේද? සර් මේ නිවාසවල ප්ලෑන් සකස් කරන්න. පුතේ මේ අඳින ඩ්‍රොවින් නිවාසවල ප්ලෑන් නෙමෙයි අපි අඳින්නේ. ඒක සිවිල් ඉංජිනේරු විද්‍යාවට අදාළ ඩ්‍රොවින් එකක්. මේ අඳින්නේ අපි මොනවද? යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යාවට අදාළ ඩ්‍රොවින්ස්. මේවා යාන්ත්‍රික ඉංජිනේරුවරුන්ටයි අවශ්‍ය වෙන්නේ. හේතුව ඇයි? අනාගතයේ දවසක ඔබ ඉංජිනේරු වෘත්තිකයෙක් වුණොත් ඔබේ හිතේ නිර්මාණය වෙන යම්කිසි නිර්මාණයක් නිෂ්පාදනය කරන එකට යවන්න. වා නෙමෙයි ප්‍රොඩක්ෂන් එක කරන්නේ. වෙන කෙනෙක් ප්‍රොඩක්ෂන් කරන්නේ. එතකොට තමන්ගේ හිතේ නිර්මාණය වෙන යම්කිසි උපකරණයක ඒ නිර්මාණය කිරීම සඳහා අවශ්‍ය දත්ත අදාළ පුද්ගලයාට යැවීමේ ලැන්ග්වේජ් එකක් කියලා අපි මුලින් කියලා දුන්නා. එහෙම නේද? තව එක්කෙනෙක් කියලා දෙනවා හරියට දකින්න පුරුදු කරන්න කියලා. නෑ පුතේ අපි මේ ඩ්‍රොවින් යූස් කරන එක ගැන කලින් අපි කියලා දුන්නා. මොකද්ද? අපි ඉංජිනේරු වෘත්තිකයෙක් හදන්නේ මේ. මැත්ස් කරන කොල්ලෙක් කෙල්ලෙක් කැම්පස් එකේ ගිහිල්ලා පළවෙනි අවුරුද්දේ කරන පාඩමක් තමයි මේ. නමුත් අපි දැන් ඒකේ A level වලින් කරලා යනවා. දැන් ඔයගොල්ලෝ සමහර ලාවට හිතයි මේක මේ මැත්ස් වලට වඩා ලේසි කියලා. ඔව් ලේසි හේතුව මැත්ස් වල උගන්වන්නේ පුතේ අපිට කවදාවත් ප්‍රායෝගිකව අත්විඳින්න වෙන්නේ නැති ගණිත කර්ම. හැබැයි අපි මෙතෙන්ද උගන්වන්නේ ඕගොල්ලන්ට ඉංජිනේරු වෘත්තිකයෙක් විදිහට ප්‍රායෝගිකව කරන්න අවශ්‍ය දේවල්. එතකොට මේ ඩ්‍රොවින් එක අඳින්නේ ඇයි අපි? අපි නිර්මාණ ශිල්පියෙක්. මේක හවුස් ඩ්‍රොවින් නෙමෙයි. අපි හිතමු වාහනයක එන්ජින් එකේ පාර්ට් එකක් වාට හදන්න වෙනවා කියලා. ඒ පාර්ට් එක හදන්නේ සමහරට ලංකාවේ නෙමෙයි ඉන්දියාවේ. එහෙම නැත්නම් චීනේ. ඔයාලට චීනට ගිහිල්ලා මේ මිනිහට ළඟ ඉඳගෙන කිව්වත් හරියට හදා ගන්න බෑ. ඒක නිසා අපිට සිද්ධ වෙනවා ඕනෑම නිර්මාණයක් කරන්න ඉස්සෙල්ලම සැලැස්මක් එහෙම නැත්නම් ඩ්‍රොවින් එකක් අඳින්න. ඒ ඩ්‍රොවින් එක අපි අදාළ කරගත්ත යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යාවට තාම ඔයගොල්ලෝ දීපු හැඩතල පොඩි ඒවා විතරයි. ලී කුට්ටියක් වගේ එකක් අරගෙන ඒක දිහා බලාගෙන අඳින්න කියන කෙනෙක් කිව්වේ. එතකොට මේ ඩ්‍රොවින් කියලා කියන්නේ තමන්ගේ හිතේ තියෙන නිර්මාණයක් නිෂ්පාදකයාට යැවීම සඳහා යොදා ගන්න මාධ්‍යයක්, ලැන්ග්වේජ් එකක්, භාෂාවක්. එතකොට මේ රූපයක් විතරක් ඇඳලා පුතේ මේ රූපේ ඇඳලා විතරක් මෙහෙම ඇඳලා යවුවොත් මෙයා සයිඩ් එක මෙයා ෆ්‍රන්ට් එක ඔයගොල්ලෝ කියන්න මෙයා ප්ලෑන් එක මේක විතරක් ඇඳලා යවුවොත් නිෂ්පාදකයාට මේක නිර්මාණය කරන්න පුළුවන්ද? බෑ. යා. එහෙනම් මොනවද මේකේ තියෙන්න ඕනේ? තව මේකේ මොනවද තියෙන්න ඕනේ? මිනුම් තියෙන්න ඕනේ. දැන් එක එකතු කරනවා. මම දැන් එදා කිව්වා සංගීතාර ගැන අද එකතු කරන්න ඕන මිනුම්. දැන් උදාහරණයක් ගන්න.
මෙතන ඉඳලා මෙතෙන්ට A, මෙතන ඉඳන් මෙතෙන්ට B, මෙතන ඉඳන් මෙතෙන්ට C. මේ මිනුම් තුන මේකේ දක්වන්න ඕනද නැද්ද? ඕන. දක්වන්න ඕනේ. ඒ කියන්නේ අපි ඩ්‍රොවින් එකක් යන්දම පුතේ මිනුම් කියන එක අතිශය වැදගත්. අතිශය වැදගත්. මම ඕගොල්ලන්ට එක ඩ්‍රොවින් එකක් පෙන්නන්නම්. හරිද? එක ඩ්‍රොවින් එකක් දැන් ස්ක්‍රීන් එකට දාලා ෂෙයා කරන්නම් ෆයිනල් ඒ කියන්නේ උපරිම මට්ටමේ ඩ්‍රොවින් එකක්. හරිද පොඩ්ඩක් ඉන්න. මේක 2021 දරුවෙක් ඇඳලා මට යපු ඩ්‍රොවින් එකක් මම ඔයාලට පෙන්නන්න නැහැ විනාඩියක් දෙන්න මට. මේ ඩ්‍රොයින් එක පේනවද පුතේ? ටිකක් මොද වෙලා වගේ පේනවද හොඳට? පේනවද? ඔව් සර්. පේනවා සර්. මේ තියෙන්නේ ටිකක් මේක කම්ප්ලීට් නෑ මේකේ අඩුපාඩු තියෙනවා. නමුත් 2022 දරුවෙක් කරපු ඩ්‍රොයින් එක මේ ඩ්‍රොයින් එකේ බලන්න යමක් ඔයගොල්ලෝ පේන්නේ නැති. මිනුම් මෙහෙම ලකුණු කරපු විදියක් පේනවද මේකේ? කතා කරන්න පේනවද? පේනවා සර්. right. ඒක ඔළුවේ තියාගන්න මම ඊට පස්සේ තව එකක් පෙන්නන්නම්. මේක පේනවද? ඔව් සර්. right මේ තියෙන්නේ ෆයිනල් ඩ්‍රොයින් එක. බලන්න මේකේ මිනුම් ලකුණු කරපු විදියක් තියෙනවා විස්තර වගේක් දාලා තියෙනවා ඒවා තාම ඔයගොල්ලෝ දන්නේ නැහැ. ඒ කියන්නේ අපිට ඩ්‍රොයින් එකක් ඇඳලා පස්සේ හරිද මේ තව ඒවා පේන්නේ පොඩ්ඩක් ඉන්න. right පොඩ්ඩක් ඉන්න බලන්න තව එකක් වෙනන්න පුළුවන්ද කියලා. right ඒක ඇති මේ චුට්ටක් ඉන්න. right එතකොට දැන් ඔයගොල්ලෝගේ ඔළුවට යන ඕන කාරණයක් තමයි ඩ්‍රොවින් එකක් අපි අඳින්නේ අපේ අවශ්‍යතාවයක් අනුව ඉංජිනේරු යාන්ත්‍රික ඉංජිනේරු විදිහට අදාළ යම්කිසි අපේ ඇතුලේ එහෙම නැත්නම් ඔළුව ඇතුලේ නිර්මාණය වෙන යම්කිසි නිර්මාණයක් එහෙම නැත්නම් මැෂින් එක පාර්ට් එකක් තවත් එහෙකට යවන්න තවත් නිෂ්පාදකයෙකුට යවන්න අවශ්‍ය සංනිවේදනය සඳහා යොදා ගන්න උපක්‍රමයක්. එතකොට ඉස්සෙල්ලාම අපි කරේ මොකද්ද? මේ වස්තුව දිහා බලන්න පුරුදු කරා දැන් ඕගොල්ලන්ට. වස්තුව දිහා බලලා ඒ වස්තුවේ හැඩතලය ලබා ගන්න විදිය ගැන අවබෝධයක් දුන්නා. දැන් හැබැයි ඩ්‍රොවින් එකේ හැඩතලය විතරක් තිබුණාට බුද්ධ නිෂ්පාදකයන් නිෂ්පාදනය කරන්න බෑ. ඒක නිසා මිනුම් දැක්වීම කියන එක අතිශය වැදගත්. ඒතකොට මිනුම් දක්වනකොට ජාත්‍යන්තර සම්මුතියක් තියෙනවා.
මොකද්ද මේ සම්මුතිය? මේ සම්මුතියේ ප්‍රධානම අරමුණ තමයි මේ අපි අඳින ඩ්‍රෝවින් එක අපහැදිලි වෙන්න බෑ. ඒ කියන්නේ නිකමට හිතන්නකො මෙන්න මේ වගේ. දැන් මෙන්න මේ වගේ ෆ්‍රන්ට් එක තියෙනවා. මම මෙහෙන් මාන දාලා මෙහෙන් මාන දාලා මෙතනුත් මාන දාලා මෙහෙනුත් මාන දාලා මෙහෙනුත් මාන දාලා මෙහෙනුත් දාලා හතර වටේම මෙනුත් දැම්මොත් මෙයාට මොකද වෙන්නේ? බලා ගන්න බෑ. හැදිරි නෑ. බලන එකට පිස්සු හැදෙනවා. ඒක නිසා ඒකත් යම්කිසි ක්‍රමවේදයකට අනුව කරන්න. ඒ කියන්නේ මාන දැක්වීම අපි කියනවා මිනුම් දැක්වීම කියන එකට කියනවා විශේෂිත නමක් මාන දැක්වීම dimensions right මාන දැක්වීම. එතකොට මේ මාන දැක්වීම සිද්ධ කරන්න ඕනේ drawing එකට හානියක් නොවන පරිදි. ඒ සඳහා ජාත්‍යන්තරව ඉදිරිපත් කරපු යම්කිසි නීති රීති පද්ධතියක්. එහෙම නැත්නම් අපි ඒකට නීති වලට වඩා කියන හොඳයි සම්මුතියක්. නැත්නම් නේද වගවීමක් තියෙනවා. එතකොට ඔයගොල්ලෝ ඉංජිනේරු ඇඳීම් ශිල්පියෝ විදියට ඒ වගකීම දැනන් ඉන්න ඕනේ. එහෙම නැත්නම් ඔයාලට ඩ්‍රොයින් එක කවදාවත් මිනුම් දක්වන්න බෑ. විභාගෙදී ඔයාලට මිනුම් දැක්වීම සඳහා වෙනම ලකුණු අයින් කරනවා. ඩ්‍රොයින් එක ඇඳලා ඒකේ බලනවා හරියට මාන ලකුණු කරලා තියෙනවා. ඒ මාන ලකුණු කිරීමේ විද්‍යාවක් තියෙනවා. විද්‍යාවක් නෙමෙයි සයන්ස් එකක් තියෙනවා. දැන් කියලා දෙන්න හදන්නේ අන්නේ සයන්ස් එක. right. ඔයගොල්ලෝගේ මාතෘකාවක් ලියන්න තියෙන පොතේ ඉංජිනේරු ඇඳීමක මිනුම් දැක්වීම සර් මාතෘකාවක් දුන්න මාන සටහන් කිරීම කියලා. ඇවුනේ මාන සටහන් කිරීම කියන මාතෘකාවක් දුන්නා නේද? මොනවද කියලා තිබ්බේ? මාන සටහන් කිරීම. හරි ඒක තමයි. ඒකම තමයි මාන සටහන් කිරීම. හරි ඒකම තමයි ඔය කිව්වේ අනිත් තාව විදිහට. මොකද ඉංජිනේරු ඇඳුමක මිනුම් සටහන් කිරීම. දෙකම එකයි. මාන සටහන් කිරීම. එහෙම නැත්නම් මිනුම් සටහන් කිරීම. මම හිතන්නේ මම හරියටම ඇවිල්ලා තියෙනවා ගිය සතියේ නවත්තපු දැනට. මිනුම් සටහන් කිරීම එහෙම නැත්නම් ඉංජිනේරු ඇඳීමක මාන සටහන් කිරීම. ලියාගන්න මෙහෙමයි යටතේ කාර්මික චිත්‍රයක් ලබා දුන් පමණින් එහි දැක්වෙන වස්තුව නිපදවන්නාට නිර්මාණය කළ නොහැකිය. එය තැනීමට ඒ කොටස්වල දිග පළල උස කමාදාලා ලියාගන්න. ඒ කොටස්වල දිග පළල උස ගැඹුර ඝනකම වැනි මිනුම් දැනගත යුතුය. ඒ කොටස්වල දිග පළල උස ගැඹුර ඝනකම වැනි
මිනුම් දැනගත යුතුය. නමුත් මිනුම් දැක්වීමේදී කාර්මික චිත්‍රයේ පැහැදිලි බවට හානි විය හැක. කාර්මික චිත්‍රයේ පැහැදිලි බවට හානි විය හැක. කාර්මික චිත්‍රයේ පැහැදිලි බවට හානි විය හැක. එසේ වීම වැළැක්වීම සඳහා සම්මත නීති පද්ධතියක් ඉදිරිපත් කොට ඇත. එම සම්මත නීති පද්ධතියෙන් බහුලව භාවිතා වන නීති කිහිපයක් පහත පරිදි දැක්විය හැක. right, ඒ අතර මම පොඩ්ඩක් මැසේජ් පොඩ්ඩක් කියවපු පුතේ චුට්ටක් ඉන්න. එක්කෙනෙක් අහලා තියෙනවා සර් ඔතන ෆ්‍රන්ට් එක නෙමෙයි නේද කියලා. මට චුට්ටක් ඉන්නවලු. SS කවුද දන්නේ? ඔතන ෆ්‍රන්ට් එක නේ. දැන් ඔයගොල්ලෝට කියන්නේ කොහමද? කොහොමද කියන්නේ ෆස්ට් ඇන්ගල් එක? side front plan මෙහෙම නේද කියන්නේ? හැබැයි තව ඒවා තියෙනවා. මෙතෙන්ට ෆ්‍රන්ට් එකේ නේවා තියෙනවා. මෙතෙන්ට plan එකේ මේ side එකේ නේවා තියෙනවා. මෙන්න මෙහෙම නේ කියන්නේ ඔයගොල්ලෝට. නේද? ඒ නිසා මම මේක ඇත්තට කලබල වෙන්න එපා. මේක තාම උගන්වලා නැහැ. මේක නේද ඔයගොල්ලෝ දුන්නේ? ඔව් සර්. මේක විතරයි කියලා දුන්නේ. මෙහෙම එනේකුත් තියෙනවා. තව තියෙනවා පුතේ ඔන්න බලන්න. මෙහෙම එනේකුත් තියෙනවා. සයිඩ් එක, ෆ්‍රන්ට් එක, ප්ලෑන් එක. මේක කියනවද මම ඔයගොල්ලන්ට? නෑ. නෑ. එහෙනම් මේක කියනවද කියන්නකෝ. නෑ. මේ හතරම ඉගෙන ගන්න තියෙනවා. මේක විතරයි මම දැන් ඔයගොල්ලන්ට කරලා තියෙන්නේ. මේක කරලා නැහැ. ඒකෙන්ද බය වෙන්න එපා ඒ ගැන. හිතානාට කරගන්නත් එපා. ඊළඟට කවුද නැ දිනේ අහලා තියෙන පුතේ අදින් ඩ්‍රොවින් ඉවරද? මම අලුතෙන් කවුද පොඩ්ඩක් මයික් ඔන් කරන්න. බය වෙන්න එපා පුතේ. අපි කතා බහ කරගෙන වැඩේ කරමු. අන්න නම පේජ්
වෙන්නේ නැහැ. දිනේෂ් ආහාර කවුරු හරි අදින් ඩ්‍රොවින් ඉවරද නෑ පුතේ. දැන් අද කියලා දුන්නා ඔයගොල්ලෝගේ අලුතෙන් ජොයින් වෙච්ච අයත් එක්ක අලුතෙන් පාඩමක් පටන් ගන්නවා. ඒකට දැන් ඔයගොල්ලොත් 11 ඉඳන් ජොයින් කරනවා. ඒ පටන් ගන්න වෙනම පාඩමක්. මේ පාඩම දැන් අපි මෙහෙම යනවා. මේකේ මුල් ටික වීඩියෝස් වලින් දෙනවා අලුතෙන් ආපු අයට. ඒක ඊමේල් එකට එවන්නේ. ඉතින් අදාළ දේවල් ටික සම්පාදනය කරගත්තම මේ ටික අල්ල ගන්න පුළුවන්. බය වෙන්න එපා. මේ අලුත් ක්‍රමවේදයෙන් ගොඩක් අය ප්‍රයෝජන ගන්නවා. හරිද? ඒ නිසා ඒ ගැන ඇලර්ට් එකේ ඉන්න. right. හරි. දැන් අපි සබ්ජෙක්ට් එකට යනවා. මිනුම් යෙදීම කියන එක දැන් පැහැදිලි කරා. ඇයි අපි මිනුම් යොදන්නේ? නේද? right. පොතේ දැන් ඩ්‍රොවින් පාඩමේ මුලහිදී අයගෙන් අහනවා ඔයගොල්ලන්ට මම රේඛාවක් උගන්වලා ඇති මාන රේඛා කියලා. පැහැදිලි කරාද? මතකද? ඔව් සර්. ඔව් සර්. මාන රේඛා වලින් කියලා තියෙන මුලින් කියන්න. ඩ්‍රොවින් මිනුම් දැක්වීම සඳහා භාවිතා කරන රේඛා මාන රේඛා. ඒකේ ඝනකම කීයද පුතේ දීලා තියෙන්නේ? ඝන අඛණ්ඩ රේඛාවක්ද ඒක සිහින අඛණ්ඩ රේඛාවක්ද? සිහින අඛණ්ඩ රේඛාව. ආ? සිහින අඛණ්ඩ රේඛාව. සිහින අඛණ්ඩ රේඛාවක්. ඝන අඛණ්ඩ රේඛාවක් කියන එක වෙන තැනක ඇති. වෙන එකක්. අපි ඔයගොල්ලන්ට ඩ්‍රොවින් පාඩම පටන් ගන්න මුල් දවස්වල කියලා දුන්නා. රේඛා වලින් තමයි ඩ්‍රොවින් වල සියලු දේවල් අපි ප්‍රකාශ කරන්න කියලා. දැන් බලන්න ඒවා දැන් පාවිච්චි වෙන විදිය. එදා හදපු දේවල් දැන් පාවිච්චි වෙන්න ඕනේ. එතකොට එහෙනම් මොකද්ද අපි මිනුම් දැක්වීම පාවිච්චි කරන රේඛාව? සිහින් අඛණ්ඩ රේඛාව. කවුරු හරි කෙනෙකුට මතක නම් කියන්න පුතේ සිහින් අඛණ්ඩ රේඛාවගේ ඝනකම කීයද කියලා? 0.25 මිලිමීටර 0.25යි. right. 0.25 ඝනකම තියෙන සිහින් අඛණ්ඩ රේඛාවකින් තමයි මිනුම් දක්වන්නේ. දැන් මම ඔන්න පුතේ හිමීට පටන් ගන්නවා එහෙනම්. අපි කිව්වනේ මාන දැක්වීම සඳහා සම්මත නීති රීති ටිකක් තියෙනවා කියලා. ඒකෙදි පළවෙනි රූල් එක තමයි අපි මාන දැක්වීම සඳහා භාවිතා කරන සිහින් අඛණ්ඩ රේඛාව. හැබැයි නිකම්ම නිකන් සිහින් අඛණ්ඩ රේඛාවක් නෙමෙයි. මොකක්ද එහෙනම්? මෙන්න බලන්නකෝ. මේ තියෙන්නේ අපි හිතමු මොනවා හරි වැඩ කොටසක්. අපි හිතමු ඩ්‍රොවින් එක විමාන පෙනුමක්. දැන් මෙයාගේ මිනුම් දැක්වීම සඳහා භාවිතා කරන්නේ සිහින් අඛණ්ඩ රේඛාවක්. හැබැයි මෙන්න මෙහෙම රේඛාවක් අඳිනවා අපි. මේවට කියනවා දීර්ඝ කිරීමේ රේඛා. එහෙම නැත්නම් ඉංග්‍රීසියෙන් කියනවා extension line. right. මෙන්න මෙතන ඉඳලා මිලිමීටර 10ක් එළියේ. මෙතන ඉඳලා මිලිමීටර 10ක් එළියෙන් අදිනවා මෙන්න මෙහෙම රේඛාවක්. ඒ රේඛාවේ දෙකලවර තියෙන්න ඕනේ කළු ඉහිස් දෙකක්. මෙතන පරතරය කීයද? මිලිමීටර 1යි. මිලිමීටර 10යි. මිලිමීටර 10. හරිද? ඒ කියන්නේ පළවෙනි නීතිය තමයි පුතේ අපි පාවිච්චි කරන. මෙන්න මේ රේඛාවට කියනවා ඩයිමෙන්ෂන් ලයින්. එහෙම නැත්නම් මාන රේඛාව. මේ මාන රේඛාව සඳහා භාවිතා කළ යුත්තේ සිහින් අඛණ්ඩ රේඛාවක්. එහි ඝනකම මිලිමීටර 0.25යි. හැබැයි ඒ රේඛාව දෙපැත්තේ ඊහිස් දෙකක් තියෙන්න ඕනේ පාට කළ ඊහිස් දෙකක්. ඊළඟ නීතිය කවදාවත් අපි වැඩ කොටසක ඇතුලේ මිනුම් දක්වන්නේ නැත. මොකද්ද? ඩ්‍රොවින් එකක් ඇතුලේ මිනුම් දක්වන්නේ නැත. එතකොට මෙහෙම මිනුම් දැක්වුවොත් හරිද? වැරදි. වැරදි. එහෙනම් පළවෙනි නීතිය අද ඉගෙන ගන්න මොකද්ද? කිසිම දවසක ඩ්‍රොවින් එකක ඇතුලේ මාන දක්වන්නේ නැත. ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ ඩ්‍රොවින් එකට හානියක් වෙන එක වළක්වන්න. එහෙනම් දෙවැනි නීතිය තමයි මොකද්ද? වැඩ කොටස ඇතුලේ මාන දක්වන්නේ නැහැ. හැබැයි දැන් එළියනේ මාන දක්වන්නේ. එළිය මාන දක්වන මිනුම් රේඛාව මිලිමීටර 10ක් ඈතින් තමයි අඳින්නේ.
මේ රේඛාවට මොකද යන්නේ පුතේ මේ? මෙයාට කියනවා එහෙම නැත්නම් සීමාන්ත රේඛා කියලා. සීමාන්ත රේඛා. මොකටද මේ වැන්දේ? ඒ රූප සීමාව පෙන්න. රූපේ සීමාව පෙන්වන. හැබැයි මේ සීමාව අඳිනකොට ඔන්න බලන්න. මේවා බය වෙන්න එපා. මේක මෙහෙම ගෑවුනොත් මොකෝ වෙන්නේ? මෙහෙම ගෑවුනොත් වැරදි සීමාන්ත රේඛාවට ලකුණු දෙන්නේ නැහැ. මෙන්න මෙතනයි තියෙන්න ඕන පරතරයක් තියෙනවා මිලිමීටර එකක. හරිද? ඒ වගේම මෙන්න මේ සීමාන්ත රේඛාව මෙතනින් කොහොම ඉවර කරන්න බෑ. ඒ කියන්නේ මොකද්ද? ඊහිස පහුවෙලා මෙහා පල්ලෙහාට යන්න ඕනේ. බලන්න ජාත්‍යන්තර සම්මුතිය නීති කොච්චර පල්ලෙහාට යන්න ඕනද? මෙහෙම පල්ලෙහාට යන්න බෑ. මෙහෙම කිව්වොත් මේක සීමාන්ත රේඛාව නෙවෙයි වෙන මොකක් හරි එකක්. කොච්චර පල්ලෙහාට යන්න ඕනද දන්නවද පුතේ? නෑ නේද? විරාජ් දන්නවද? කියන්න. දන්නේ නැත්තම් නෑ කියන්න. දන්නේ නැද? right. මේක පල්ලෙහාට යන්න ඕනේ මිලිමීටර එකක් හෝ දෙකක ප්‍රමාණයක්. right. දැන් අහයි සර් ඩ්‍රෝවින් අඳිනකොට ඔක මන අඳින්න ඕනද කියලා. නෑ පුතේ ඔයගොල්ලෝ මේ ඩ්‍රෝවින් ඉගෙන ගත්තට පස්සේ මේක අතින් අදින ඩ්‍රෝවින් එක ඊළඟට යනවා කම්පියුටරෙන් අදින්න. ඒ සඳහා අපි පාවිච්චි කරන software දෙකක් තියෙනවා. AutoCAD අහලා තියෙනවද? AutoCAD. Computer aided drawing. right? ඊළඟට ඕගොල්ලෝගේ සිලබස් එකට ඇවිල්ලා තිබුණා FreeCAD කියලා එකක්. හැබැයි A level මට්ටමේදී ඒක ලොකුවට ඕගොල්ලෝගෙන් ප්‍රශ්න කරන්නේ නැහැ. නමුත් දැන් අපි ඩ්‍රෝවින් ඉගෙනුවාට පස්සේ ඕනනම් කෙනෙකුට පුළුවන් තමන්ගේ ජීවිතේ වැඩි දියුණු කරගන්න ඉස්සරහට AutoCAD course එකක් කරන්න පට්ට ඇඩ්වාන්ස්. ඒ කියන්නේ ඉගෙන ගත්තොත් ලංකාවේ සල්ලි හම්බ කරන්න පුළුවන් හොඳ ෆීල්ඩ් එකක්. එතකොට පරිගණකය පාවිච්චි කරලා මේවා අඳිනකොට මේවා හරියටම අඳින්න පුළුවන්. දැන් අපි අඳිනකොට අඩි රුලක් තියන් මේක හරියට මිලිමීටර එකක් මනමනද අඳින්නේ. නෑ බය වෙන්න එපා. එහෙම නෙමෙයි අඳින්නේ. දැන් මං යන්නේ මනලද? නෑ මෙහෙම යන්න. හැබැයි බලන එකාට තේරෙන්න ඕනේ මූ මේක දන්නවා කියලා. ඩ්‍රෝවින් එක අඳින එක මේක දන්නවා කියලා දැන් මේක වෙනම තේරෙනවා. එහෙනම් මතක තියාගන්න. මෙන්න මේ සීමාන්ත රේඛා අනිවාර්යෙන් පාවිච්චි කරන්න ඕනේ. සීමාන්ත රේඛාවක් වැඩ කොටසේ මේකට අපි කියනවා වර්ක් පීස් එක කියලා. එහෙම නැත්නම් වැඩ කොටස. අපි සිංහලෙන්ම ලියමු. වැඩ කොටස. මේ වැඩ කොටසේ ගෑවෙන්න බෑ. මිලිමීටර 10ක් ඈතින් අදින්න ඕනේ. මේකට කියනවා සීමාන්ත රේඛා කියලා. සීමාන්ත රේඛාව මිලිමීටර 1ක් ඈතින් තියෙන්න ඕනේ. ආපහු ඊහිස යන්න ඕනේ පල්ලෙහාට. right ඊළඟට මම මේ මිනු නීතිරීති ගණනාව මෙන්න මේ ඊතලයේ මේක ගෑවෙන්න බෑ. මගේ ගෑවිලාද? ගෑවිලාද? ගෑවිලා නැහැ. දැන් මම උගලට මෙතන මේ මෙහෙම දාන්නේ නැහැ දුර ප්‍රමාණය මිලිමීටර 10ක් ඈතින් අදින්න ඕනේ. ඒක සාමාන්‍යයෙන් හිතලා අදිනවා. දැන් මෙයාගේ අපි හිතමු මෙයාගේ මෙතන ඉඳලා මිලිමීටර 60යි. පරතරය. දැන් කොහොමද පුතේ මේ 60 ලියන්නේ? මෙන්න ඊළඟ නීතිය. මෙන්න මේ රේඛාවේ හරි මැද මෙයාගේ සටහන් කරනවා මෙන්න මේ විදියට. දැන් බලන්න 60 කියලා දැම්ම මෙතන ඒකකයක් දාලාද නැද්ද? ඒකකයක් දාලා නැහැ. හරිද? මෙන්න හොඳට අහගන්න. ජාත්‍යන්තර ඉංජිනේරු ඇඳීම් ශිල්පීන් ඒකකයක් දාලා නැත්තම් මෙතන මේ ඒකකයක් දාලා නැත්තම් අනිවාර්යෙන් ඒකකය මිලිමීටර කියලා අපි දැනගන්න ඕනේ. ඒක නිසා මිලිමීටර වලින් අගය සටහන් කරනවා නම් කවදාවත් ඩ්‍රෝවින් එකක් මත ඒකකය දාන්න නැහැ. හැබැයි ඕගොල්ලන්ට පුළුවන් වෙන එකක පාවිච්චි කරන්න. උදාහරණයක් වට සෙන්ටිමීටර පාවිච්චි කරන්න පුළුවන්, අඟල් පාවිච්චි කරන්න පුළුවන්, මීටර පාවිච්චි කරන්න පුළුවන්, අඩි පාවිච්චි කරන්න පුළුවන්. එහෙම ඒකකයක් ඔයා පාවිච්චි කරොත් ඒ ඒකකය පැහැදිලිව සටහන් කරන්න ඕනේ. තේරුණාද වැඩේ? තේරුණාද වැඩේ?
මාන රේඛාව හරි මැදින් ගෑවෙන නොගෑවෙන මට්ටමට ඉහළින් මිනුමක් සටහන් කරනවා. මිලිමීටර වලින් නම් තියන්නේ ඒකකයේ දාන්නේ නැහැ. වෙන ඒකකයක් පාවිච්චි කරනවා නම් මොකද කරන්නේ? මොකද කරන්නේ? ඒකගේ දානු. ඒකකය පැහැදිලිව සටහන් කරන්න ඕනේ. right මේවා හොඳට මතක තියාගන්න. right. එහෙමනම් ඉස්සෙල්ලාම අපි ওই ටික සටහන් කරගමු. හරිද? right. මෙන්න මෙහෙම ලියමු. පළවෙනි එක වැඩ කොටසක මිනුම් දැක්වීම සඳහා පළවෙනි එක වැඩ කොටසක මිනුම් දැක්වීම සඳහා මාන රේඛා ලෙස සිහින් අඛණ්ඩ රේඛා වරන් ඇතුලේ ඝනකම මිලිමීටර් 0.25යි. සිහින් අඛණ්ඩ රේඛා භාවිතා කළ යුතු අතර එහි දෙකලවර පාඨකල ඊහිස් දෙකක් පැවතිය යුතුය. right. මෙන්න බලන්න. ඔයගොල්ලෝ අදින ඊහිස ඔන්න ඔහොම එකක් වෙන්න ඕනේ. මේක පාට කරලා තියෙන්න ඕනේ. හරිද? මේ මාර දේවල් දැන් කියනවන බලන්න. පාට කළ ඊහිස් දෙකක් තියෙන්න ඕනේ කිව්වනේ. දැන් මම මේ ඊහිස අදිනවා හරියටම. දැන් වැඩේ තියෙන්නේ ඩ්‍රොවින් එකේදී ඔයා දැනන් ඉන්නවනේ මේක. හැබැයි මේක මේ විදිහටම ඔයාගේ ඩ්‍රොවින් එකේ අදින්න බෑ. වෙන පාට කළ ඊහිස. මෙන්න මෙතන ඉඳලා මෙතෙන්ට තියෙන්න ඕනේ අංශක මේ පැත්තට 15යි මේ පැත්තට 15යි. ඒ කියන්නේ සම්පූර්ණ මේ කෝණය මොකද වෙන්න ඕනේ? කීයක් වෙන්න ඕනද? අංශක 30ක් වෙන්න ඕනේ. ඒ වගේම මෙන්න මෙතන ඉඳලා මෙතෙන්ට තියෙන දුර මෙතන ඉඳලා මෙතෙන්ට තියෙන දුරක් තියෙනවනේ මෙන්න මේ දුර. මේ දුර x නම් මේ දුර 3x වෙන්න ඕනේ. මාරයි නේද දැන්? ඊහිස් දෙකක් ඕන කිව්වා පාට කළ. ඊහිස් දෙකෙත් ඔන දැන් තත්ත්වයක් දුන්නා මම. මොකද්ද දුන්නේ? මේ ඊහිස අඳින්න ඕනේ මේ විදිහට. හැබැයි පුතේ ඔයගොල්ලෝට කවදාවත් මම මේ විදිහට අඳින්න කියන්නේ නැහැ. ඒ හොඳට මතක තියාගන්න. අපි අඳිනකොට මෙහෙම යන්න මෙහෙම ඊතලේ පාට කරා එච්චරයි. හරිද? හැබැයි වා ඩ්‍රොවින් ගන්න කෙනෙක් විදියට මේ ඊහිස අඳිනවා නම් මෙතන තියෙන දුරයි මේක අතර අනුපාතය 3ට 1යි. මේ කෝණයගේ අංශක 15යි. right? මේක අඳ ගන්න. ඔතන මේක අඳ ගන්න.
ඔයාලට මේක වටින්නේ කෙටි ප්‍රශ්නයකද? ඊට එහා පාවිච්චි වෙන්නේ නැහැ. විභාගෙදි කෙටි ප්‍රශ්නයක් මේක ආධාරයෙන් අහන්න පුළුවන්. නන්දන ඉවරද? හරි සර්. ඔව්. ඔය දෙවෙනි එක ලියා ගන්න. වැඩ කොටසක මිනුම් දැක්වීමේදී සීමාන්ත රේඛා මගින් වරහන් ඇතුලේ ප්‍රක්ෂේපණ රේඛා මගින් වැඩ කොටසක මිනුම් දැක්වීමේදී සීමාන්ත රේඛා මගින් එහෙම නැත්නම් ප්‍රක්ෂේපණ රේඛා මගින් වරහන් ඇතුලේ දාන ප්‍රක්ෂේපණ රේඛා රූපයෙන් බැහැරටගෙන පොඩක් ආයි කියන්න. වැඩ කොටසක මිනුම් දැක්වීමේදී දෙවැනි එක වැඩ කොටසක මිනුම් දැක්වීමේදී සීමාන්ත රේඛා මගින් වරහන් ඇතුලේ ප්‍රක්ෂේපණ රේඛා මගින් රූපයෙන් බැහැරටගෙන මිනුම් දැක්විය යුතුය කිසිම විටක වැඩ කොටසක අභ්‍යන්තරයේ මිනුම් දැක්වීම සිදු නොකරයි. හැබැයි එහෙම කිව්වට දැන් එක වෙලාවකදී මිනුම් දානවා ඇතුලේ. ඒක මම පස්සේ කියලා දෙන්නේ. හරිද? එක වෙලාවක දානවා. මාස්ටර් කිසිම විටක වැඩ කොටසක ඇතුළත මිනුම් දැක්වීම සිදු නොකරයි. ඊළඟට ඒකටම ලියන්න මාන රේඛා මිනුම් දැක්වීමේ රේඛා වැඩ කොටසට මිලිමීටර 10ක් බාහිරින් දැක්වීම සිදු කළ යුතුය. මිලිමීටර 10ක් බාහිරින් දැක්වීම සිදු කළ යුතුය. සෑම විටම මාන රේඛාවට ඉහළින් මිනුම් දැක්විය යුතු අතර මාන රේඛාවට ඉහළින් මිනුම් දැක්විය යුතු අතර මාන රේඛාවට ඉහළින් මිනුම් දැක්විය යුතු අතර මිලිමීටර වලින් දක්වන්නේ නම් ඒකකය සටහන් නොකළ යුතුය. වෙනත් ඒකකයක් භාවිතා කරන්නේ නම්
වෙනත් ඒකකයක් භාවිතා කරන්නේ නම් මිනුම් අගයට වම්පසින් කෙටියෙන් අගය දැක්විය යුතුය. ඊළඟ කරුණ විදිහට ලියන්න. ඊළඟ කරුණ सीमांत रेखा වස්තුවට මිලිමීටර එකක දුරින් ආරම්භ කළ යුතු අතර එය හීතුඩ පසු කර මිලිමීටර එකක් හෝ දෙකක් දුරින් සර් ආයමත් කියන්නකෝ. සීමාන්ත රේඛා වස්තුවට මිලිමීටර එකක දුරින් ආරම්භ කළ යුතු අතර ඊ හිස එමත්නම් හීතුඩ ඊ හිස පසු කර මිලිමීටර එකක හෝ දෙකක දුරින් අවසන් කළ යුතුය. මම දැන් ඒක මෙහෙම ඇදලා පෙන්නනවා ඔයගොල්ලන්ට. හරිද? right. මෙන්න සීමාන්ත රේඛාව. මෙන්න මාන රේඛාව. දැන් මේක අඳිනකොට අංශක 15 මැනලා අඳින්නේ. අපොයි නෑ. මෙන්න මෙතන පරතරය කීයක් වෙනවද? 1 මිලිමීටර. බෝඩ් එක පේනව නේද හොඳට? මෙතන පරතරය 1 මිලිමීටර 1 හෝ 2 මිලිමීටර. මෙතන පරතරය කීයද? මිලිමීටර් 10. මිලිමීටර 10යි. right. මේක අඳ ගන්න. මේ තියෙන්නේ extension line. අපි වල කියන මොකද්ද? සීමාන්ත රේඛා. මේ තියෙන්නේ මාන රේඛා. මේක වැඩ කොටස.
හරිද? හරි සර්. දැන් මේක දෙපැත්තක් තියෙනවා. දැන් මේක මම මේක වකන්නම් කොහොම බලන්න. එතකොට මෙතන මිනුම් දක්වද්දි කොහොමද දක්වන්නේ? මෙහෙම ඇඳලා දැන් මේකේ මිනුම් දාන්නේ මේ පැත්තෙන්ද දානවද ඇතුලෙන් දානවද? මිනුම් අපි හිතමු මෙතන 20යි කියලා මෙතන මෙතන. මෙහෙමද දාන්නේ? මෙහෙමද දාන්නේ? දෙවනි ක්‍රමයේ දෙවනි විදියට සර්. ඔව් මෙහෙම දානවා. මෙන්න මේ විදිහට දාන්න ඕනේ. හරිද? ඒක හොඳට මතක තියාගන්න. මේ පැත්තට දාද්දි මෙන්න මේ ක්‍රමයට දාන්න ඕනේ. එතන ඕනනම් මේකත් ඔහම ඇඳ ගන්න. මම මේක කියන්නේ නැහැ ඇඟිල්ලෙන් ඇඳලා දැන්. හරිද? ඇඟිල්ලෙන් ඇඳලා කියන්නේ නැහැ. මෙන්න මේ පැත්තට ඔහම මිනුමක් දානවා. ඔහම තමයි දාන්න ඕනේ. right. දැන් ඔන්න බලන්න මම ඊළඟ එකට යනවා. මෙන්න පුතේ වැඩ කොටසක් තියෙනවා. හොඳට බලන්න මේක දිහා. මෙතන මෙතන 18යි. හරිද? ඊළඟට මෙතන ඉඳලා මෙතෙන්ට මෙන්න මේ ටික. මෙතන ඉඳන් මෙතෙන්ට සම්පූර්ණ මෙන්න මෙතන ඉඳන් මෙතෙන්ට. මේ ටික 28යි. හරිද? මෙතන ඉඳන් මෙතෙන්ට 40යි. දැන් මේ වගේ එකක කොහොමද මාන දක්වන්නේ? දැන් එක රේඛාවකට වඩා රේඛා කීපයක් පාවිච්චි කරන්න වෙනවද නැද්ද? වෙනවා. මෙතන ඉඳන් මෙතනට 40යි. මෙතන ඉඳන් මෙතනට 18යි. මෙතන ඉඳන් මෙතනට 28යි. ඒ කියන්නේ මෙතන 10යිනේ. නේද?
කොහොමද දක්වන්නේ මිනුම්? අදහසක් තියනවාද? දන්නේ නැති වැඩිනේ. ඔයගොල්ලෝ කවදාවත් ඩ්‍රොවිං කරලා නැහැ. දැන් මම කියන්නම්. right. එහෙනම් අපි සාමාන්‍යයෙන් මිනුම් රේඛාවක් දාන්න ඕනේ කීයක දුරින්ද? මිලිමීටර 10ක්. මිලිමීටර මීටර 10ක්. 10ක්. බලන්න දාන විදිය. හරිද? right. මේක කියන වැඩ කොටස. දැන් මෙතනින් දීර්ඝ කිරීමේ රේඛාවක් ගැහුවා. පළවෙනි එක දැම්මා මිලිමීටර 10යි. මෙතන දැම්ම 18යි කියලා. හරිද? ඊළඟට මෙතනින් දැම්මා දීර්ඝ කිරීමේ රේඛාවක්. මොකද වෙන්නේ? මේක දැන් මම මෙහෙම අඳින්න. ඔන්න ඕක. මෙතනින් දැම්මා දීර්ඝ කිරීමේ රේඛාවක්. මෙතනින් ඊතලයේ දැම්මා මෙතෙන්ට. right. මෙතන කීයද? 28යි. 28යි. මෙතනින් දීර්ඝ කිරීමේ රේඛාවක් දැම්මා මෙතනින් ඉඳන් මෙතෙන්ට ඇඳලා. මෙතන කීයද? 40යි. 40යි. දැන් මේක ඉඳන් මෙතෙන්ට 10යි. මෙතන ඉඳන් මෙතන කීයද? 10යි. පළවෙනි මිනුම් රේඛාව විතරයි පුතේ මිලිමීටර 10ක් ඈතින් දක්වන්නේ. මෙතන ඉඳන් මෙතෙන්ට පරතරය මිලිමීටර 7යි. මෙතන ඉඳන් මෙතෙන්ට පරතරය මිලිමීටර 7යි. ඒ කියන්නේ එකම පැත්තක එකකට වඩා මිනුම් රේඛා වැටෙනවා නම් පළවෙනි මිනුම් රේඛාව මිලිමීටර 10ක් දුරින් දක්වනවා. ඊටු සියලුම රේඛා අතර පරතරය මිලිමීටර කීයද? 7යි. 7යි. right. ඔන්න ඊළඟ එක කියලා දුන්නා. හරිද? right. මෙතන 10යි මිලිමීටර, මෙතන 7යි මිලිමීටර, මෙතන 7යි මිලිමීටර. right. ඊළඟ ලියා ගන්න මෙහෙම. වස්තුවක මාන දැක්වීමේදී පළමුවන මානය වස්තුවට මිලිමීටර 10ක් දුරින්ද පළවෙනි මානය වස්තුවට මිලිමීටර 10ක් දුරින්ද දෙවනි මානය නැත්නම් සෙසු මාන මිලිමීටර 7 බැගින් දුරින්ද මිලිමීටර 7 බැගින් දුරින්ද ස්ථාපනය කළ යුතුය. මේක පුතේ රටාවක් පේනවද මොකක් හරි වාට? ඕනෙමා අපේ නම කියලා නෑ තාම නම හොරු නෑ ටික ටික එකයි සමහරවල් මතක හිටින නම් කියන්නේ. අපේ වීරවිල දරුවා කවුද නම? ඉන්නවද? ඔයාට සිග්නල් අඩුයි right. මේක බලනකොට රටාවක් පේනවද? බලන රටාවක් තියෙනවා මේක. මොකද්ද? කුඩාම වෙනම ඇතුලේ තියෙන්නේ. ඊට විශාල කීලන්න තියෙන්නේ. ඊට විශාල කෙලිය තියෙන්නේ. මේක පටලවන්න බෑ. ඒ කියන්නේ මොකද්ද? හැමතිස්සෙම මිනුම් දැක්වීමේදී කුඩාම මිනුමේ ඉඳලා විශාල මිනුම දක්වා අනුක්‍රමණයෙන් විශාල වෙන විදිහට තමයි මිනුම් දාන්න. ගන්න ලස්සනයි නේද එතකොට? නිකන් හිතන්න මේක මෙතන 40 දාලා මෙහෙම මොන බලන්න.
මම මෙතනින් 40 දාලා මෙහෙම මෙතනින් දාම මෙහෙම 28 මෙහෙම දැක්කොත් වැරදි. තේරුණාද? එහෙනම් මොකද ලියන්නේ? කුඩාම මිනුමේ සිට අනුක්‍රමණයේ විශාල වන පරිදි මිනුම් රේඛා යෙදී ලියන්න. මෙලෙස මිනුම් දැක්වීමේදී කුඩා මිනුමේ සිට අනුක්‍රමණයෙන් විශාල වන පරිදි මිනුම් රේඛා දැක්විය යුතුය. මේක අඳගන්න පුතේ. ඉක්මනට අඳගන්න. සර් අනුක්‍රමණයෙන් විශාල වන පරිදි මිනුම් රේඛා දැක්විය යුතුය. ඉක්මනට අඳගන්න. හරි සර්. හරිද? right. හරි සර්. right. ඊළඟ එකට යනවා. මේක හරි ඩියුටි නීති ටිකක් තියෙනවා. බලමු. මම මේක ටිකක් ලොකුවට ඇඳලා මෙතන මෙතෙන්ට පරතරය
මෙන්න මෙතන පරතරය මිලිමීටර 6යි. මෙතන පරතරය මිලිමීටර 1යි. හරිද? මෙතන 20යි. මෙතන. හරි. දැන් මේ වගේ එකක මිනුම් දාන්නේ කොහොමද? දැන් නිකමට හිතන්න මේ කුඩා ඉඩ ප්‍රමාණය මිලිමීටර 6ක කියන චූටි එකක්නේ. මිලිමීටර 1ක් කියන චූටි එකක්. එතකොට මෙහෙම ඉරක් ගහලා මේ ඉර මැද ලියන්න ඉඩ තියෙයිද? ඉඩ නැහැ. ඉඩ නැහැ. එතකොට අපි නිකන් ඉන්නවද? නිකන් ඉන්න බෑ අපි දක්වන්න ඕනේ. එතකොට මේ වගේ වැඩක් කරනවා. හරිද? මෙන්න මෙහෙමයි. මිනිමම් මිලිමීටර 10ට වඩා කුඩා නම් හරිද? ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි මෙන්න බලන්න. මෙහෙම දක්වන්න පුළුවන් අපිට සමහර වෙලාවට මේ අගය. මැදින් ලියන්න පුළුවන් නම් ලියනවා. මැදින් ලියන්න ඉඩ නැත්තම් කොහොමද ලියන්නේ? ඊතලය අඳින්න ඉඩ නැහැ. මොන බලන්න. මෙතන ඊතලය අඳ ගන්න ඉඩ නැහැ. එතකොට ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි මෙන්න මෙහෙම සීමාන්ත රේඛාව දැම්මා. මෙහෙම ඉරක් ගැහුවා. ඊතලයේ මෙහෙම දැම්මා. මේක මැදින් ඇඟිව්වා. අවුලක් නැහැ. මැද දැන් ලියා ගන්න පුළුවන්. ඊස් දෙක අඳින්න ඉඩ නැත්තම් දෙපැත්තෙන් ඇතුළට යමු වුණ ඊස් දෙකක් පාවිච්චි කරලා වැඩේ කරා. එහෙමත් නැත්තම් අපි හිතමු මෙන්න මෙතන කියලා. දැන් මෙතන සීමාන්ත රේඛා දෙක මේ තියෙන්නේ. එතකොට මොකද කරන්නේ? මෙහෙම ඊසක් දැම්මා. මෙහෙම ඊසක් දැම්මා. මෙන්න මෙතන ලිව්වා මිලිමීටර 1යි කියලා. මේ ක්‍රමයකටත් පුළුවන් මේ ක්‍රමයකටත් පුළුවන්. හරිද? රයිට්. දැන් අපි ඕනනම් මේක අනිත් මෙහෙම අඳිමුකෝ. මෙතන ඉඳන් මෙතන මිලිමීටර 1යි. එතකොට මොකද කරන්නේ? මේක මෙහෙම ඇඳලා මෙතනින් දැම්මා. මේකම නෙමෙයි ලියලා තියෙන්නේ. වම් පැත්තෙන් දැම්ම මේ විදියට. රයිට්? එහෙනම් මතක තියාගන්න මෙහෙම මොකද්ද? මිලිමීටර 10ට වඩා ලියාගන්න මෙහෙම. මිලිමීටර 10ට වඩා කුඩා මිනුම් දැක්වීමේදී පහත සඳහන් ක්‍රමය භාවිතා කරයි. පහත සඳහන් ක්‍රමය භාවිතා කරයි. මේක ඇඳලා මේක ලකුණු කරගන්න මේකත් තමයි. ඉවරද?
ඒ කියන්නේ වෙන විදිහකින් කිව්වොත් මෙන්න මෙහෙමයි. මේ තියෙන සීමාන්ත රේඛා දෙක කොහොම ඊතල දෙක දෙවුවා මෙහෙම ලියන්නත් පුළුවන්. right? එහෙම නැත්නම් ඊතල දෙක කොහොම දැම්මා මොකද කරේ? මෙතනින් ඊතලේ මෙහෙම දැම්මා මෙතනින් ඊතලේ මෙහෙම දැම්මා දකුණු පැත්තෙන් මෙහෙම ලිව්වා 6 කියලා. මේ ක්‍රම දෙකනේ මේ තියෙන්නේ. නේද? මෙතන තියෙන එක මෙතන මේ ක්‍රම තමයි මේ තියෙන්නේ. මේ ක්‍රම දෙක පාවිච්චි කරන මිලිමීටර 10ට වඩා කුඩා මිනුම් ප්‍රකාශ කරනවා. ඔයගොල්ලෝ මේ වගේම නම් ගොඩක් වෙලාවට එනවා අඩුයි. නමුත් මතක තියාගන්න MCQ එකක් වරද්දන්න පුළුවන් කෙටි ප්‍රශ්නයක්. හරිද දරුවෝ? right හරි. දැන් යන් අපි තව එකකට. දැන් ඔයගොල්ලන්ට මම drawing එකක මතක ඇති ඉගෙනුවා. අපි සාමාන්‍යයෙන් side එක ඉගෙනපු විදිහටම ගමු. front එක plan එක කියලා තුනක් ආවනේ. දැන් මේකේ මිනුමක් දැම්මනම් මේකේ මිනුමක් මේ මිනුම දාන්න ඕනද? ඕන්න. ඕනේ නැහැ. ඒ කියන්නේ මෙහෙමයි. හැමතිස්සෙම අපි උත්සාහ කරන්නේ පුතේ අඩුම මාන රේඛාවලින් වැඩ කොටසේ මිනුම් දැක්වීම. ඒක තමයි නීතිය. මොකද්ද? අවම මාන රේඛා සංඛ්‍යාවක් යූස් කරන්න කියලා කියන්නේ. ඇයි ඒ? මාන රේඛා වැඩි වුණොත් එහෙම ඩ්‍රෝවින් එක පේන්නේ නැතුව මාන රේඛා පේන්න පටන් ගන්නවා. ඒක නිසා අපි හැමතිස්සෙම උත්සාහ කරනවා අවම මාන රේඛා වලින් මිනුම් දාන්න. එතකොට අපි මෙන්න මෙහෙම දෙයක් කරනවා. එකවරක් දැක්වූ මානයක් වෙනත් පෙනුමක හෝ ව්‍යංගාර්ථයෙන් හෝ දක්වන්නේ නැහැ. ඒ කියන්නේ මොකද්ද මේ? දැන් මම මෙහෙම කියමුකෝ. දැන් මේක තේරුණානේ. එකම මිනුම දෙපැත්ත දෙක දක්වන්නේ නැහැ. දැන් මෙතන මිනුමක් දැම්මනම් මෙතන එක අවශ්‍යත් නැහැ. හරිද? අත්‍යවශ්‍ය නම් විතරයි දාන්නේ. හරිද? ඔන්න බලන්න. මම මෙන්න මෙහෙම එකක් අදින්න. ඔන්න බලන්න. මෙන්න අදිනවා මම ෆ්‍රන්ට් එකක්. ඔන්න බලන්න. මෙන්න මෙහෙම ෆ්‍රන්ට් එකක් ඇඳලා. මම මේ පොඩි රූප සටහනක් අදිනවා. right? ඔන්න බලන්න. ඔයගොල්ලන්ට මොකක් හරි දීපු රූප සටහනක ඉදිරි වෙනමක් ඇද්ද? මේකේ පැති පෙනුම මෙන්න මේ වගේ. ඔන්න බලන්න. සයිඩ් එක අදිනවා මම මේ විදිහට. දැන් මම මේකේ මිනුම් දාන්න යනවා. හරිද? මම මෙන්න මෙයාගේ මිනුම් දානවා. ක්‍රමයකට මෙතන ඉඳලා මෙතෙන්ට 8යි. හරිද? මෙතන ඉඳලා මෙතෙන්ට
අගයක් දානවා. කීයද? 18යි කියලා දානවා. මෙයා 8යි මෙයා 18යි. ඊළඟට මෙතන ඉඳලා මෙතනට එකක් දානවා. මෙයාට අපි දාමු 28යි කියලා. මෙතන ඉඳන් මෙතනට 8යි, මෙතන ඉඳන් මෙතනට 18යි, මෙතන ඉඳන් මෙතනට පළවෙනි එක 10යි, දෙවෙනි එක 7යි, ඊළඟ එක 7යි. මේ තියෙන එක්ස්ටෙන්ෂන් ලයින්. දැන් මම මෙන්න මේකෙත් මෙතන ඉඳන් මෙතනට දානවා. මෙතන ඉඳන් මෙතනට මේක දාලාද? බලමුද? මේ රූපේ මෙතන ඉඳන් මෙතනට දාලාද? කතා කරන්නේ නෑ. දැන් මම ගිහලා මේකේ දානවා මෙතන ඉඳන් මෙතනට කීයේ? 10යි 10යි. මම ගිහලා මෙතනට දානවා 10යි කියලා. දැන් වැඩේ හරියද? දැන් පුතේ බලන්න ඩ්‍රෝවින් එක බලන එකාට මෙතන මේ මිනුම හොයාගන්න පුළුවන් නේ. මොලේ තියෙන එකකට මේ මිනුම හොයාගන්න පුළුවන්. උඹලට දෙන ඩ්‍රෝවින් වල මෙහෙම දෙන්නේ සමහර මිනුම්. එතකොට මෙතන මේ අගය දානවද? දාන්නේ නැහැ. මේක දැම්මොත් වැරදි. ඒ කියන්නේ අපි කියනවා මේ බලන්න. මෙතන මිනුම පේනවනේ. ඒක නිසා අපි මෙතන දැම්මොත් මේ මිනුම ආපහු සටහන් කරලා වගේ. නේද? වරක් දැක්වූ මිනුම් මගයක් එම පෙනුමේ හෝ වෙනත් පෙනුමක තවත් අයුරකින් දැක්වීමට අවශ්‍ය නොවේ. නීතිය මොකද්ද? වරක් දැක්වූ දැන් මෙතන මේ අගය දැක්වලා තියෙන්නේ. ඕන පොඩියෙකුට මේක හිතා ගන්න පුළුවන්. එතන මෙතන ආපහු 10 දාන්න ඕනද? නෑ. රයිට් මේක දැම්මොත් මෙතන මේ අගය දැම්මොත් ඒක වැරදි දැක්වීමක්. මේක වැරදි. තේරුණාද ඒක? ඔව් සර් alright එහෙනම් ලියාගමු එහෙම. ඊළඟ නීතිය. වරක් දැක්වූ මිනුම් අගයක් වරක් දැක්වූ මිනුම් අගයක් එම පෙනුමේ හෝ වෙනත් පෙනුමක තවත් අයුරකින් දැක්වීම එම පෙනුමේ හෝ වෙනත් පෙනුමක තවත් අයුරකින් දැක්වීම අවශ්‍ය නොවේ. එහෙම නැත්නම් නොකළ යුතුය. මේ දෙක ගන්න රටකස් දාලා සර් ආයි පොඩ්ඩක් කියනවායි. එක්වරක් දැක්වූ මිනුම් මගයක් එම පෙනුමේ හෝ වෙනත් පෙනුමක තවත් අයුරකින් දැක්වීම අවශ්‍ය නොවේ. එහෙම නැත්නම් වරහන් ඇතුලේ දාගන්න මෙහෙම ව්‍යංගාර්ථයෙන් මිනුම් දැක්වීම සිදු නොකළ යුතුය. වරහන් ඇතුලේ ව්‍යංගාර්ථයෙන් නේද? කෙලින් කියන්නේ તો වටේ ගිහිල්ලා කියන්න ඕනෙත් නැහැ. ව්‍යංගාර්ථයෙන් මිනුම් දැක්වීම නොකළ යුතුය. වරක් දැක්වූ මිනුම් අගයක් එම පෙනුමේ හෝ වෙනත් පෙනුමක තවත් අයුරකින් දැක්වීම අවශ්‍ය නොවේ. වරහන් ඇතුලේ ව්‍යංගාර්ථයෙන් මිනුම් දැක්වීම නොකළ යුතුය. මේ දෙක අඳ ගන්න.
හරි නේද මැකුවා? හරි. දැන් තව එකක්. හරිද? බැලුවම තියෙන මිනුම් දාන ඒවා කොච්චර තියෙනවද කියලා තව ගොඩක් තියෙනවා. අපි අත්‍යවශ්‍ය ටික විතරයි කියලා දෙන්නේ. හැබැයි කලබල වෙන්න එපා. මේ අමාරු වැඩ නෙමෙයි. එකක දෙකක තුනක හතරක දානකොට ඔක මතක හිටිනවා. තනි එක්කරම තියෙන වැඩ කරන්න. මේක දිහා බලන් හිටියලා මතක හිටින්නේ නැත්. වැරදි හත් දාන්න ඕනේ මිනුම්. ඒ කියන්නේ ඩ්‍රෝවින් පුළුවන් තරම් අඳින්න ඕනේ. විභාගයේදී ඩ්‍රෝයින් එකක් ඉවර කරන විනාඩි 20යි ලැබෙන්නේ. ඉතින් අපේ ටාගට් එක විනාඩි 20කදී ඩ්‍රෝයින් එක අඳින්න ඊට වඩා වැඩිපුර වෙලාව ගන්න එක විභාගය අනා ගන්නවා. පළවෙනි ප්‍රශ්නේ අනිවාර්යෙන් කරන්න ඕන ප්‍රශ්නයක්. හරිද? ඉතින් මේවා සමහර ඔන්ලයින් ලෙසන්ස් වල කරන්නේ නැහැ. ඉතින් පුනා කියන්න ඕනේ නැහැ. ඔන්ලයින් නෙමෙයි ජෙනරල් පන්තිර කියත් කරන්නේ නැහැ. හේතුව ලේසි පාඩමක් කරනවා ළමයාට තේරෙන්න. පස්සේ අමරලා දෙනවා. එතකොට ළමයාට කෙලවුණක් කමන්නේ නැහැ. සල්ලි ටික ලැබිලා ඉවරයි. එහෙම තමයි ටියුෂන් එකේ. මම ටියුෂන් කරාට අම්මා දන්නවා එළිය වෙන දේ. ළමයිව අමර ගන්න මේ වගේ ගොඩාක් වැඩ කරනවා. ඒක නිසා කමක් නැහැ. හැබැයි මම කියන එකම කාරණය තමයි මම කියන දේවල් තේරෙන්නේ නැත්තම් එක දවසක් ඉන්න එපා. හැබැයි මාව විශ්වාස කරනවා නම් මම ඕගොල්ලොත් විශ්වාස කරනවා. එදාට අපිට දෙගොල්ලොටම එකට ගමනක් යන්න පුළුවන්. මොකද අපි බොහොම හිතවත්ව බද්ධ වෙලා මේ ගමන යන්නේ. මරාගෙන ගහගෙන කරන්න බෑ. හැබැයි මරා ගන්න වෙලාවක් දින වැඩ කරේ නැත්තම්. හරිද? ඒක වෙන කතාවක්. හරි. ඒ ඇස්සේ මම ඔයගොල්ලෝ කිව්වනේ අර පොඩි කතාවක් කියලා දෙන්නම් කියලා. හරිද? මම 2015 පුතේ එලෙවල් පටන් ගත්තේ හම්බන්තොටේ. පන්ති ළමයි 6 දෙනා හිටියේ. ඊට පස්සේ තමයි තිස්සමහාරාමට මම ගියේ. ඊට පස්සේ තමයි තංගල්ලට ගියේ. ඊට පස්සේ තමයි ඇඹිලිපිටට ආවේ. ඊට පස්සේ තමයි ගාල්ලට ගියේ. හරිද? මෙන්න මේ ළමයි 6 දෙනාගේ හම්බන්තොට පටන් ගත්තේ මම 2015 ලෙවල් කරන්න මට ඕන හින්දා නෙමෙයි. අහම්බෙන්. ගුරුවරයෙක් උගන්වලා ළමයි ටික දාලා ගිහිල්ලා එයා සිවිල් ටික උගන්වලා ගිහිල්ලා. එයාට සිවිල් විතරයි බලුවා. ඉතින් මං ගැන දන්න ගුරුවරයෙක් කතා කරලා අනේ සර් ලොකු උදව්වක් මේ මොකද මම NDT එක කරලා ඉන්නවා කියලා දන්නවා ඒගොල්ලෝ. ලොකු උදව්වක් මගේ ළමයි ටිකක් ඉන්න කොට දාන්න. මේක කොට දාන්න ආව මම මේගොල්ලන්ට ඉලෙක්ට්‍රොනික එක වචනයක්වත් උගන්වන්නේ නැතුව මේ 6 දෙනාගෙන් එක්කෙනෙක් කැම්පස් යවුවා. ළමයි දෙන්නෙකුට B අකුරු අරන් දුන්නා. ET වලට. හරිද? ඉලෙක්ට්‍රොනික එක වචනයක්වත් උගන්වන්නේ නැතුව පොඩි කාලේ හම්බුනේ. මේ කැම්පස් ගිය කාගේ නම තාම මතකයි ටෙඩි. අපි ආදරයට කියන්නේ. මේ B එක ගත්තේ ෂෝන් මාෂෙන් මේ B එක නම ගත්ත එක මතක නැහැ. ඊළඟ අවුරුද්දේ ඒ හම්බන්තොට පන්ති කරනකොට මට ආවා ළමෙක් C3යි. මේ සෙකන්ඩ් සයි ආවේ. එයාත් එක තව යාළුවෙක් ආවා C2යි S1යි. මේ සෙකන්ඩ් සයි. මේ දෙන්නම සෙකන්ඩ් සයි මාත් එක්ක වැඩ කරා. වැඩ කරලා මෙයාට අපි කියන්නේ බීන් කියලා. මට නම මතක නැහැ මෙයාගේ. මෙයා මාත් එක්ක විභාග ලියලා ගෙනාවා B1යි C1යි S1. B1 ET. මෙයා ICT. මේ අවුරුද්දේ මේකින් කැම්පස් ගියා. ඩිස්ට්‍රික්ට් රෑන්ක් එක 28. මේ අවුරුද්දේ ඩිස්ට්‍රික්ට් රෑන්ක් එක 82. මේ 82 තමයි මෙතෙන්ට ආවේ. ෆස්ට් අයියේ. මෙයාගේ C3 වෙනස් තුන්නේ නැහැ. C3 ආව හැබැයි මෙයාගේ රෑන්ක් එක 52. දැන් මතක තියාගන්න B1යි C1කින් S1කින් කැම්පස් එක කිට්ටුවටවත් යන්න බෑ. පළවෙනි අවුරුද්ද දෙවෙනි අවුරුද්ද ගියා. දැන් අඩුම තරමේ B3ක්වත් ඕනේ. හොඳට මතක තියාගන්න. මෙන්න මේ දෙන්න එක ළඟ හිටියේ විභාග මධ්‍යස්ථානයේ. එක ළඟ හිටියේ. මෙයා අහුව ප්‍රශ්න දෙකක් කොපි කරුවා. මෙයාගේ Z එක 0.2.8.7ක් ඒ කාලේ හැටියට. මේ දෙන්න
මේ දෙන්න කැම්පස් කියන්නේ මෙන්න මේකට කැම්පස් එක නැති වුණේ 0.0.1ක ඉසඩ් එක. මෙයාගෙන් අහපු ප්‍රශ්න ටිකෙන් ඒ අහපු උත්තර හතරම වැරදි. හැබැයි මෙයා ගහලා තිබ්බේ හරි උත්තර හතර. මෙයා ගහපු උත්තර හතර හරියට ගහලා තිබ්බා. හැබැයි මෙයාගෙන් අහලා මොකද්ද කරේ? ඒ හරියට ගහපු උත්තර හතර වරද්දගත්තා. බලන්න. ඒ උත්තර හතර තිබ්බනම් මේ දශමයක යාට මොකද වෙන්නේ? මේ ළඟ ඉන්න එක විශ්වාස කරලා යාගෙන් අහලා ගැහුවා. මෙයාගේ අවුලක් නෙමෙයි. මෙයාගේ ප්‍රශ්න හතර වැරදි. ඉතින් අවිල්ල මට කියනවා අනේ සර් අපරාධේ මට මේක මේ මාර වැඩේ කැම්පස් තියාගන්න බෑ. ඊට වඩා ලස්සන වැඩක් වුණා. දැන් මෙයා විශ්වවිද්‍යාලය යන්න බෑනේ. මේක ගියා යුනිවර්සිටි කොලෙජ්. දැන් කොලෙජ් එකේ ඉන්නකොට බෝට්ටුවක් එනවා. මොකද්ද බෝට්ටුව කියලා කියන්නේ? කැම්පස් එකට කලින් අවුරුදු දෙකේ ගිහිලා නැති හින්දා කෝල් කරනවා. දැන් ආඹ තෝරගත්තා වරෙන් කැම්පස් කියලා. අනේ මුට ඒ යන්නත් බැරි වෙනවා. ඇයි? ඒ වෙනකොට එයා යුනිවර්සිටි කොලෙජ් එකේ රෙජිස්ටර් වෙලා මාරම අපරාධයක්. එහෙනම් මතක තියාගන්න Z value එක 0.0.1ක වෙනස ඔයාගේ ජීවිතේ වෙනස් කරන්න පුළුවන්. ඒක මතක තියාගන්න. ඒ වගේ දේවල් වලට ඉඩ දෙන්න නැතුව ඉන්න. හරිද? ඔයගොල්ලන්ට තේරෙන්නේ නැහැ මේක. තේරෙන්නේ විභාගෙ ලියලා ඉවර වෙලා හූල්ලන්න වෙච්ච දවසට. එදාට අඬා වැටෙන්න ලෑස්ති වෙන්න එපා. අඬා වැටෙන එක නවත්ත ගන්න. දැම්ම ඉඳලා වැඩ කරන්න. 0.0.1 0.0.2ක වගේ අගයකින් තමන්ගේ ජීවිතයේ චේන්ජ් එක ගන්න දෙන්න එපා. ඔව් ඒත් එක්කම ඔය දැන් එයාසෙක් අපේ මහිරු නේද කතා කරනවා මාස 8න් මැත්ස් කරලා ආපු එක්කෙනෙක් දැන් ඉන්නවා. කවුද? නම කියන්න. ඉසඩ්ඩගේ හැදෙන්නේ කොහොමද කියලා අහනවා. පුතේ ඉසඩ්ඩගේ හැදෙන හැටි කියන්න ගියොත් එහෙම ඉසඩ් අගේ හැදෙන හැටි කියන්න ගිය ඔබේ මොලේ කොලප්පම් වෙනවා. සාමාන්‍ය ඉසඩ් එක හදන්නේ ලංකාවේම ළමයි උත්තර ලියන විදිය අරගෙන ප්‍රශ්න වල ලකුණු අරගෙන ඒකේ සාමාන්‍යයක් ඒක හදපු ප්‍රොෆෙසර්ටවත් තේරෙන්නේ නැහැ ඒක හරියට පැහැදිලි කරන්න. හැබැයි ඒකෙන් ළමයි සමාන මට්ටමකට ගේන්නේ. දැන් මේ යතරේ මම කියලා තිබ්බා මෙතන මේ අපේ කවුද මහිරු නේද? මහිරුගේ අයියත් මගෙන් කැම්පස් ගියේ මැත්ස් කරලා ආපු කෙනෙක්. ඉතින් මාස 8න් කරලා දුන්නා. මම දැන් දිස්ත්‍රික් රෑන්ක් එක 21 වගේ මට මතක නෑ ඒක. යයි කොට දාගන්න ජීවිතේ වෙනස් කරගන්න. එච්චරයි කියන්න තියෙන්නේ. හරි. අපි මේ කතාව ඇතුලේ මම අර උදාහරණයක් කියපුතේ ජීවිතේට වෙච්ච දේවල් ඉසඩ් එක. හරිද? තාමත් මාත් එක්ක කතා කරන ඒගොල්ලෝ මාව බලන්න එනවා. හරිද? ඒගොල්ලෝ දන්නවා ඒගොල්ලෝගේ ජීවිතේට මම කරපු දේවල් වෙනස් කරලා දුන්නා තමන්ගේ ජීවිතේ. ඉතින් ඔයගොල්ලෝගේ ජීවිතේ එහෙම වෙනස් වෙන්න ඕනේ. යුනිවර්සිටි එකට යන්න පාර කපන්න ඕනේ අපි. වැඩේ තියෙන මම පාර කපනවා. බලේ පාරේ එන්න ඕනේ. කැලේ පයින්කොට පයින් ගහලා ඇදලා ගන්නවා ඇතුළට. හැබැයි සමහරුන්ට එහෙම ගන්නත් බෑ. ඇදලා ගත්තම ආපහු කැලේ පයින්නවා. ආපහු ඇදලා ගන්නවා. ආපහු කැලේ පයින්නවා. ඉතින් බලන්න දැන් 6 පන්ති 7 පන්ති පොඩි උන් නෙමෙයිනේ අම්මා අප්පා ඇවිල්ලෙන් ඇදගෙන පන්තිට එක්ක ගන්නව නේද? යමක් තේරෙනවා. තමන්ගේ ජීවිතය වෙනස් කරගන්න කැලේ පයින්න තු පාරයක්. අපි ඊට පස්සේ කැලේ පයින් විශ්වවිද්‍යාල කියලා ඕකට කැලේක පැනනවා. මට ප්‍රශ්නයක් නැහැ. හරි. ඊළඟට යන්න. ඊළඟ මෙනුම් දැක්වීම. right දැන් ඔයාලා බලන්න මම පොඩි රූප සටහනක් අදිනවා. නිකන් ඇමේක ඔළුවක් වගේ නේ බලන්න. මෙයා මෙච්චර හිමීට කියලා දුන්නේ නැහැ කලින් සරවල් වල. හරිද? දැන් බලන්න මේ රෝවින් පාඩමේ හිමීට කියලා දෙනවා. දැන් බලන්න මේ රූපේ සමමිතිකයිද අසමමිතිකයිද? මට දැන් බැලුව බැලමට පේන්නේ අසමමිතිකයි. සමමිතිකයිද අසමමිතිකයිද? සමමිතිකයි.
ඔව් සම්මිතිකයි. සමමිතිකයි. සම්මිතිකයි කියලා කියන්නේ සමාන කොටස් දෙකකට බෙදන්න පුළුවන්. හරිද? right. දැන් මේ සමමිතික බව දක්වන්නේ මොනවයින්ද පුතේ? වස්තුවක සමමිතික බව දැක්වීම. කඩඉරි වලින් ඔව් මොන කඩයිරි වලින්ද? ඔයගොල්ලන්ට කියලා දීලා තියෙනවා මුලින්ම. වස්තුවක සමමිතික බව දැක්වීම සඳහා එක්තරා රේඛා වර්ගයක් පාවිච්චි කරනවා. මොකක්ද ඒ රේඛා වර්ගය? පරස්දාම සිහින්දාම රේඛා. සිහින්දාම රේඛා. ඔව්. මෙන්න මේ වගේ රේඛාවක් අපි පාවිච්චි කරනවා. තිතක් හෝ ඉරක්. මේකට කියන්නේ මොකද්ද? chain line. chain line. right. මේ 10ට නවත්තමුද කියලා අහලා තියෙනවද? නෑ 10 දිහා නවත්තලා බය නැතුව ඉන්න. වෙලාව නවත්තනවා 10 දිහා නවත්තලා ආපහු 11ට උඹලා පටන් ගන්නවා. ඒකත් මතක තියාගන්න. 10 දිහා මමත් කාලා නැහැ තාම උදේට. මේ 10 දිහා නවත්තලා පත් පොඩ්ඩක් කාලා වතුර එකක් බීලා 11 ඉඳලා අපි පොඩ්ඩක් පටන් ගමු. වැඩි වෙලා නැහැ. පැයක් කරමු 11 ඉඳලා. ඒ ඇති. දුවන්න ඕනේ නැහනේ. අලුත් පාඩම. එතකොට ඕගොල්ලෝගේ ඔය යාළුවෝ ඉන්න අයට ඔක්කොටම ලින්ක් එක යවන්න. 11යි කවුලක් නැහැ. අදත් අපි ලින්ක් එක දාලා ඒගොල්ලෝ ගෙන්න ගමු. පුළුවන් තරම් අරගෙන මොකද ඒගොල්ලෝට කරන උදව්වක්. මේ වැඩේට ගන්න අපි ළමයි ටික ගන්න එපා. වල්මත් වෙලා ඉන්න අය. හරි. මෙන්න මේකට කියනවා පුතේ මොකද්ද? චේන් ලයින් සිහින් දාම රේඛා. දැන් වැඩේ තියෙන්නේ මේ පැත්තටද සමමිතික මේ පැත්තටද? අන්නේ පැත්තට මේ පැත්තට සමමිතික. එතකොට දැන් මේ සමමිතික රේඛාව අඳින්නේ කොහොමද අපි? හොඳට මතක තියාගන්න. මෙන්න මේ දිග කොටසක් තියෙන්නේ. මෙන්න මේ කොටස මෙහෙම කැපෙන්න ඕනේ. මේ කොටස මෙහෙම කැපෙන්න ඕනේ. මෙහෙම යන්නොත් වැරදි වෙන බලන්න. ඒ කියන්නේ ඩොට් එක මෙතෙන්ට ආවොත් පොඩි කොටස මෙහෙම ඉර ඇවිල්ලා මෙහෙම ආවොත් වැරදි. ඒ විතරක් නෙමෙයි මෙහෙම පටන් ගත්තොත් ඒත් වැරදි. හැමතිස්සෙම මොකද වෙන්න ඕනේ? මෙන්න මේ දිග කොටස වැඩ කොටස ඡේදනය වෙන්න ඕනේ මේ විදිහට. අර මෙතන ඩොට් එකයි මෙතන දිග ඉරයි මෙතන ඩොට් එකයි එමත් දැන් කෙටි ඉරයි මෙතන දිග ඉරයි මෙතන කෙටි ඉරයි. බලන්න අඳපු විදිය. මේවට කියන මොකද්ද? සමමිතික රේඛා. ඒ වගේම මතක තියාගන්න සමමිතික රේඛාවක් මෙන්න මේ වැඩ කොටසෙන් එළියට පනින්න ඕනේ. මෙන්න මේ පරතරය කීයක් වෙන්න ඕනද? මිලිමීටර 1ක් 2ක් එකක් හෝ දෙකක් එළියට පනින්න ඕනේ. හරිද? right. එහෙනම් ඊළඟ එක ලියා ගන්න මේක අනිවාර්යෙන් කරන්න ඕනේ සමමිතික බව දැක්කනම් ඒක පෙන්වන්න ඕනේ සමමිතිකයි කියලා. එතකොට දකින්න එකා දන්නවා මේ පැත්ත වගේම තමයි එහා පැත්තත් කියලා. right ලියන්න මේම සමමිතික තල රූපවල සමමිතික තල රූපවල සමමිතික තල රූපවල සමමිතික බව දැක්වීම සඳහා සිහින් දාම රේඛා භාවිතා කළ යුතු අතර
භාවිතා කළ යුතු අතර එම දාම රේඛාවල දීර්ඝ රේඛා කොටස් එම දාම රේඛාවල දීර්ඝ රේඛා කොටස් පහත රූප සටහනේ පරිදි පහත රූප සටහනේ පරිදි පහත රූප සටහනේ පරිදි වැඩ කොටසේ පහත රූප සටහනේ පරිදි වැඩ කොටසේ පෙනෙන දාර ඡේදනයේ විය යුතු අතර සර් මොකක්ද සර්? වැඩ කොටසේ පෙනෙන දාර ඡේදනය විය යුතු ලෙස ඇඳිය යුතු අතර එම රේඛාව මිලිමීටර 2ක් 3ක් එකක් දෙකක් නෙමෙයි මුත මේක 2ක් 3ක් මිලිමීටර 2ක් 3ක් පමණ මිලිමීටර 2ක් 3ක් පමණ වැඩ කොටසෙන් එළියට පිහිටන පරිදි ඇඳිය යුතුය එළියට පිහින ලෙස ඇඳිය යුතුය වැඩ කොටසෙන් බාහිරට පිහිටන ලෙස ඇඳිය යුතුය මේක ඇඳ ගන්න මෙන්න මේ පරතරය තමයි මිලිමීටර 2ක් හෝ 3ක් වෙන්න ඕනේ මේක ඇඳ ගන්නකො ඉක්මනට right ඔයගොල්ලෝගේ drawing tube එක අතට ගන්න මෙන්න මේක
ඉස්සලා මතර ගන්නකෝ. මේකේ ෆිල් කරන්න පුතේ ඔයගොල්ලන්ට මම දීලා තියෙනවා 9 වෙනි පිටුවේ වැඩ ටික කරා අපි. 10 වෙනි පිටුවේත් වැඩ ටික කරා. 11 වෙනි පිටුවේත් වැඩ ටික කරා. 12 වෙනි පිටුව හරවන්න. හරිද? පැට ඔයගොල්ලෝ දැන් මේ 12 වෙනි පිටුවේ අයිසෝමෙට්‍රික් කියලා එකක් තියෙනවා මෙතන. පේනවද? මේක විස්තරය දීලා තියෙනවා ඔයගොල්ලන්ට දීපු නෝට් එකට අනුව මෙතන අයිසෝමෙට්‍රික් එක පැහැදිලි වෙන විදිහට රූප සටහනක් අඳින්න ඕන. අයිසෝමෙට්‍රික් කියන්නේ මොකක්ද කියලා. සමාංශක ප්‍රක්ෂේපණය අක්ෂ තුන පිහිටන විදිය සහ රූප සටහනක් අඳින්න ඕන. ඊළඟට ඍජු ප්‍රක්ෂේපණය තියෙනවා මෙතන. හරිද? ඒකේ මේ තල හතර නම් කරලා තියෙනවා. ඔයගොල්ලන්ට දීපු විදිහට මෙතන ඔයගොල්ලෝ සිරස්තලය, තිරස්තලය, සහායක සිරස්තලය මේකේ නම් කරන්න ඕනේ. හරිද? මේ රූප සටහන පොඩ්ඩක් බලලා. ඊට පස්සේ ප්‍රථම කෝණ ප්‍රක්ෂේපණය දීලා තිනවා. තාම ඔයගොල්ලෝ ප්‍රථම කෝණ ප්‍රක්ෂේපණය මේ සිම්බල් එක කියලා දුන්නේ නැහැ. නමුත් මෙතන මේ පෙනුම් ටිකක් එන විදිය තියෙනවා. ඔක කොහොම තියෙද්දි මේක කියවන්න. කියවලා මේ පැත්තේ තියෙනවා පුතේ මාන දැක්වීම කියලා මාතෘකාව. පේනවද? මිනුම් දැක්වීම. මේ මාන දැක්වීම කියන එකේ ඔයගොල්ලෝ ඇදලා තියෙන රූප සටහන් අඳින්න. මේ හැම නීතියක්ම මම දැන් උගන්වපු නීති කීපයක් මේකේ තියෙනවා. මේ නීති ටිකට අදාළ රූප සටහන් ටික මේකේ ඔයගොල්ලෝ අඳින්න ඕනේ. හරිද? පුළුවන් තැනට යනකම් ඇඳලා පෙන්නන්න. මම ඒක බලනවා. එතකොට ඔන්න ටිකුට් එකේ වඩක් දුන්න දැන් කරන්න කියලා ඒක කරන්න ඕනේ. ඊළඟට අපි මේකේ මිනුම් දාපු ඩ්‍රොවින් එකක් ඕගොල්ලන්ට මම දැන් අද දවස් ඇතුළත දානවා. මොකටද? ගෲප් එකට මාන දාපු ෆුල් කම්ප්ලීට් ඩ්‍රොවින් එකක්. ඒකයි මේ දීපු නීති රීති ටිකයි බලාගෙන මිනුම් දාලා අඳින ඩ්‍රොවින් එකකුත් මම ඕගොල්ලන්ට දානවා. වන දෙන්න හරි හරියන්න හරි. දැන් ඒක බලලා අද හෝම්වර්ක් එක දැම්මට පස්සේ කරලා ලබන සතියේ වෙන්න ඉස්සෙල්ලා දාන්න ඕනේ. ඩ්‍රොයින් වලට එතකොට ඔන්න අද ඔයගොල්ලෝගේ ගෲප් එකට හෝම්වර්ක් එකක් එනවා. මොකක්ද හෝම්වර්ක් එක? 2022 හරි 21 හරි අයියා කෙනෙක් හරි අක්කා කෙනෙක් හරි අඳපු හොඳ ඩ්‍රොයින් එකක් මම ඔයගොල්ලන්ට දානවා බලන්න. ඒ ඩ්‍රොයින් එක දිහා බලාගෙන මම දානවා වෙන ඩ්‍රොයින් එකක්. ඒකේ මිනුම් ටික දාලා මට පෙන්නන්න ඕනේ. පැහැදිලිද? ඊට පස්සේ අපි ලබන සතියේ හරි වැරදි සාකච්ඡා කරලා ඩ්‍රොයින් එක මිනුම් දාලා කොලයට දාලා කම්ප්ලීට් කරනවා. ඒ කියන්නේ මොකද්ද? විභාග මට්ටමට ලබන සතියේදී ඉවර කරනවා ෆස්ට් ඇන්ගල් එක. පැහැදිලිද? රයිට්. ඊළඟට කෙනෙක් අහලා තිබ්බා 11ට පටන් ගන්න මොන පාඩමද කියලා. 11ට පටන් ගන්න මූලික ගොඩනැගිලි ඉංජිනේරු තාක්ෂණ වේදය. බේසික් සිවිල් ඉංජිනේරින් ටෙක්නොලොජි. ඒකට මේ જાතිය ටියුට් එකක් අතේ තියෙන්න ඕනේ. නැති වුණත් මම අදට පාඩම කරනවා. ඒ කරන්නේ ටියුට් එකේ තියෙන ටික ලියන්න දීලා. හරිද? ඒක නිසා දැන් මේ ලින්ක් එකෙන්මයි එන්න තියෙන්නේ. වෙනසක් නැහැ. ලින්ක් එක වෙනස් කරන්න නැහැ. රයිට්? මම මේ ක්ලාස් එක දැන් ක්ලෝස් කරලා ආපහු ඔන් කරනවා 10:55ට. ආපහු සයිට් එකට ලොග් වෙන්න. අපි ගොඩනැගිල්ලක් හදන විදිය, ඒකෙදී මොනවද අපි දැනගෙන ඉන්න ඕන දේවල්, අමුද්‍රව්‍ය කොහොමද තෝරගන්නේ, සිවිල් ඉංජිනේරුවෙක් ඉන්නේ කොහොමද, ඒ කියන ටික සියල්ල කතා කරනවා අලුත් කණ්ඩායමත් එක්ක. ඒ කණ්ඩායමත් මේක ඇති. දැන් එතකොට ඔයගොල්ලන්ට පරණ ලෙසන්ස් ආවරණය කරගන්න විදිය ඒ පිළිබඳ ඔක්කොම දැනුමක් තියෙනවා. එහෙමනම් මම දැනට සමු ගන්නවා කාලා වතුර එකක් බීලා 11ට එන්න සිවිල් ඉංජිනේරු විද්‍යාව අපි පටන් ගන්නවා අලුත් කණ්ඩායමත් එක්ක. රයිට්? එතකොට ඒගොල්ලන්ට ඩ්‍රොවින් ටික අල්ල ගන්න වෙන්නේ වීඩියෝ ලෙසන්ස් වලින්. මං හිතන්නේ ජෙනරල් ක්ලාස් පටන් ගත්තත් අපිට මේ වැඩේ මෙහෙමමයි කරන්න වෙන්නේ. ඉතින් ඒකට කැමති වෙන අයත් අපිත් එක්ක ඉඳී නැති වෙන අය. ඒක නිසා අපිට ළමයි තියාගන්න ඕනේ කියලා මේ බොරුවට රවට්ටන්න ඕනේ නැහැ. ඒගොල්ලෝ මේ තරගෙට එන්නේ නැත්තම් අපිට කිසි ප්‍රශ්නයක් නැහැ. අපි වැඩේ කරගෙන යනවා. එතකොට ඕගොල්ලෝ ඉස්සරහට යනවා ක්‍රමක්‍රමයෙන්. ඕගොල්ලෝ දියුණු වෙයි. ඒක නිසා මතක තියාගන්න ඕගොල්ලෝගේ කවුරු හරි යාළුවෙක් ඉන්නව නම් යාළුවට කරන්න උදව්වක් සර්ටත් උදව්වක්. ඒක වෙනත් ඉන්නේ මොකද මං ගැන ඕගොල්ලෝ තමයි පණිවිඩය ආයේ මේක හොඳට කරනවා. ඒ නිසා මේ ලින්ක් එක ඔය දීලා තියෙන ලින්ක් එක ගෲප් එකේ එන්න ඉන්න ඕන කෙනෙකුට ෂෙයා කරන්න. කිසි ප්‍රශ්නයක් නැහැ. අදට විතරයි. මින් පස්සේ කොහොමද ලබන සතියේ ඉඳලා ලින්ක් දාන්නේ මොකුත් නැහැ. සයිට් එක වැහුවා. අපේ පාඩේ වැඩ ටික කරන් ගියා. අපිත් එක්ක වැඩ කරන්න කට්ටිය අපිත් එක්ක ඉඳී නැති කට්ටිය අපිව දාලා යයි. තේරුණානේ කියන එක?
ඒක නිසා ඔයගොල්ලෝ කවුරු හරි ඉන්නවා නම් අලුතෙන් පාඩමට ජොයින් වෙන්න අපි වහගෙන ඉන්න කැමති අය ඕන කෙනෙකුට ওই link එක forward කරන්න. link එක තියෙන ඔයගොල්ලෝගේ group එකේ. ඒ link එකමයි දාන්න, වෙන එකක් වෙනස් කරන්නේ නැහැ. තේරුණාද කියන එක? right. එහෙමනම් අදට සමුගන්නවා. අපි drawing එක ලබන සතියේ මාන දාලා හරියටම වැඩේ කොට දාගමු. දැන් මාන ටිකක් දාන විදිය දන්නවා. තව ටිකක් තියෙනවා ඔයගොල්ලන්ට කියලා දෙන්න. right. දැන් 10:00යි. එහෙමනම් හැමෝටම ආයුබෝවන්. වැඩ ටික කරමු අපි හරියට. homework එකකුත් ලැබෙනවා. 11ට හම්බ වෙමු. අසිත උෂාන් කියන්න. අවුලන්